අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අපි බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා අදත් 13 වසරක අභිමානය සමරන මොහොතේදී තමයි අද පළවෙනි වතාවට අපි අපේ සංවත්සරයෙන් පස්සේ ඔබව හමු වෙන්නේ. ඉතින් අනේක වාරයක් ස්තුතියි අපි ස්තුති කළා. ඒ වගේම තමයි ඔබට හැමදාමත් අපි ස්තුතිවන්ත වෙනවා. දිගින් දිගටම අපිට සුබ පැතුම් ගලාගෙන එනවා. ඉතින් මේ හැම සුබ පැතුමකටම බොහොම ස්තුතියි. ඔබ තමයි අපේ හයිය, ඔබ තමයි අපේ ශක්තිය, ජවය. ඉතින් ඒ නිසා ඒ ශක්තිය, ජවය අපිට නිරන්තරයෙන්ම ලබා දෙන ඔබට ස්තුතියි. සියද ටීවී 13 වන සංවත්සරය අභිමානවත් සමරුවා. තව බොහෝ කලක් ඔබත් එක්ක අපි මේ ක්‍රියාන්විතය දිගටම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. සියද ටීවී අපේ ප්‍රණාමය ඔබ සියලු දෙනාටම. හොඳයි. ඒ ස්තුතියත් එක්ක අපි සූදානම් වන්නේ ටර්නින් පොයින්ට් වැඩසටහන ආරම්භ කරන්නට. වැඩසටහන ආරම්භ කරනකොටම මේ අද පස්වරුවේ ලැබුණු ජාත්‍යන්තර වාර්තාව වෙතට ගමන් කරන්න කියලා හිතුවා. මොකද අද පස්වරුවේදී අපි අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ මේ පිළිබඳ තොරතුරු වාර්තා කළා. සවිස්තර වාර්තාවක් අපි ඔබට මේ වැඩසටහනේදී මුලින්ම ලබා දෙන්න සූදානම්. මොකද අපි පහුගිය කාලෙදී මේ කෙටි කාලයක් තුළ පුදුමාකාර වාර්තාවන් පිහිටවනවා. හැබැයි ධනාත්මකව නෙමෙයි ඍණාත්මකව. ශ්‍රී ලංකාව ලෝකෙන්ම 4 වෙනි තැනටපත් වුණා. සතුට වෙන්න පුළුවන් කාරණයකට නෙවෙයි. ලෝකේ ආහාර අතින් උද්දමනය අතින් ගත්තාම ලෝකේ 4 වෙනි තැනට අද වෙනකොට අපි පත් වෙලා තියෙනවා. ලෝක බැංකු වාර්තාවට අනුව 91යි අපේ ආහාර උද්දමනය. 2021 සැප්තැම්බර් ඉඳලා ගත්තොත් 2022 අගෝස්තු දක්වා කාල සීමාව තුළ රටවල් 53ක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ තමයි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව මේ වන විට 4 වෙනි තැනට ඇවිල්ලා ඉන්නවා කියලා. ලෝකයේ ඉහළම උද්දමනය මේ වාර්තාවේ සඳහන් වෙන්නේ සිම්බාබ්වේ රාජ්‍යයේ 353ක්. ශ්‍රී ලංකාවට උඩින් ඉන්න අනිත් රටවල් ගත්තොත් ලෙබනනය ඒ වගේම වෙනිසුලාව අපි 4 වෙනි තැන. අමුතුවෙන් මේ ආහාර උද්දමනය ගැන මම හිතන්නේ කතා කරන්න අවශ්‍ය නැහැ. වෙළඳපොළට ගියාට පස්සේ ඔබත් මමත් අපි හැමෝම මේ කටුක අත්දැකීමට මුහුණ දෙනවා. අද අපි අර කියන්නේ shopping bag එකක් පිරෙන්න අපිට බඩු ගන්න බෑ රුපියල් 5000ක් 6000ක් අරන් ගියාට. මේ වගේ තැනකට තමයි අද රටපත් වෙලා තියෙන්නේ. අර්බුද රැසක අපි තාම ඉන්නවා. තාම අපිට පේන තෙක් මානකවත් විසඳුමක් ගැන නම් දකින්නට නැහැ. ඉතින් මේ නිසා මේවට අපි විසඳුම් හොයාගන්න අවශ්‍යයි. මේ හැම විසඳුමක්ම වෙනුවෙන් දේශපාලඥයින් සමග සිදු කරන ඍජු කතා බහ අපි අදත් ආරම්භ කරන්න සූදානම්. ටර්නින් පොයින්ට් එමනම් අපි අද ආරම්භ කරමු. හොඳයි. අද අපේ ආරාධිතයව අපි දැන් හඳුනාගමු. ඔබ දැන්ටමත් දන්නවා කවුරුන්ද මේ ආරාධිතය කියලා. එතුමා පිළිබඳව කතා කරන විට මේ දේශපාලනඥයා පිළිබඳව කතා කරන විට මීට වසර 3කට පමණ පෙර රට තුළ අලුත් ආකල්පයක් සංකල්පයක් ගොඩනගෙනවා. වියතුන් උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ඒ දැනුම හරහා රට ගොඩනැගිය යුතුයි කියන කාරණය. සත්භාවයෙන් යුතුව ජනතාවත් ඒ සඳහා පෙළ ගැසෙනවා. ඒ සඳහා පෙළ ගැසීමේදී විශේෂයෙන්ම වියත් මග හරහා දේශපාලන කරලියට ප්‍රවිෂ්ඨ වෙමින් තමන්ගේ බුද්ධිය තමන්ගේ දැනුම ශ්‍රී ලාංකීය ආර්ථිකයට රටට යොමු කරන්නට උත්සාහගත් දේශපාලඥයෙක් ඔහු. නමුත් ටික කාලයකින් ඒ බලාපොරොත්තු සෑහෙන දුරට සුන් වෙලා යනවා. නමුත් එය යලි යථාවත් කර ගැනීම සඳහා ඔහු ස්වාධීන කණ්ඩායමක් බවට පත් වෙනවා. බොහොම ගෞරවයෙන් යුක්තව අද දවසේදී පිළිගන්නවා අපේ ආරාධිතයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේව. අයිබෝන්. අද අපේ ආරාධිතයා ඔබතුමන් සමග කතා කරන්නට මම ආරම්භයක් විදිහට ගන්න හිතුවේ. මොකද දැන් මේ වියත් මග හරහා කියන මේ සංකල්පය මේ කන්සෙප්ට් එක හරහා රටම ඔබතුමන්ලාම අඳුන ගන්නවා. දැන් මේකේ මුලට ගියොත් කුඹුරුගමේ වජිරහාමුදුරුවෝ ආරම්භ කරනවා වියතුන්ගේ හඬ සංවිධානය. වියතුන්ගේ හඬ සංවිධානය හරහා ආරම්භ කරන ඒ සංවිධානය ඉන් අනතුරුව මා නිවැරදි නම් වැරදි නම් ඔබතුමා කියන්න නිවැරදි නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ සංවිධානය දෙකට කැඩිලා එනවා වියත් මග. ඒ වියත් මග කියන සංවිධානයේ ගොඩනැගීමේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා එක කණ්ඩායමක් මේ වියතුන්ගේ හඬ නියෝජනය කරනවා. තව කණ්ඩායමක් ඊට විරුද්ධ වෙනවා. ඊට පස්සේ තමයි මේක දෙකට කැඩිලා වියත් මග කියන සංවිධානය ඔබ පිහිටවා ගන්නේ. විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඔබට දැන් හිතෙන්නේ නැද්ද ඔබ එදා කරපු වැඩේ වැරදි කියලා? ඔදේ ඔක්කොටම ඉස්සෙල්ලා මම සුබපතල ඉන්න ඕනේ ඔබටත් ඔබේ ආයතනයටත් 13 වෙනි සංවත්සරය ගැන අපි බොහොම ආදරෙන් බලන නාලිකාවක්. ඉතාමත්ම ජනප්‍රිය වෙගෙන යනවා දැන්. ඒක සුබ පැතුම්. දැන් ඔබේ ප්‍රශ්නෙට ආවොත් මේ දවස්වල මේ වියත් මග ගැන පැහැදිලි කරලා මට ඉවරයක් නැහැ. හැම නාලිකාවකටම ගියාම අහන ප්‍රශ්නයක් තමයි ඕක. මම මොනම හේතුවක් නිසාවත් හිතන්නේ නැහැ උදේ ඒ වෙලාවේ අපි කරපු දේ වැරදි කියලා.
අපි හුඟක් වෙලාවට ගන්න තීන්දුව తీරන ගන්නේ කාලානුරූපීව. ඒ කාලීන අවශ්‍යතාවක් මත. අපි ව්‍යුහාත්මක සංවිධානයේ පිහිටවන්නේ 2015 මැතිවරණයෙන් පස්සේ බලයට ආපු ආණ්ඩුව අපි යහපාලන ආණ්ඩුව කියලා කියන ආණ්ඩුව යන අත වැරදි කියලා තේරුම් ගත්තට පස්සේ ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව ජනතාව පත් කරන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතුව. නමුත් මාස 3ක් යන්න කලින් මහ බැඳුම්කර මංකොල්ලේ සිද්ධ වෙනවා. ඊට පස්සේ මහා විශාල දේශපාලන මර්ධනයක් සිද්ධ වෙනවා. ජිනීවා වල ගිහිල්ලා පාවාදීම් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට අවුරුද්දක් විතර යනකොට අර ජනතාව තුළ බලාපොරොත්තු ඉක්මනින්ම බෙද වැටෙන පටන් ගන්නවා. ඉතින් අන්න ඒ වෙලාවේ ඒකට විකල්පයක් වශයෙන් හැදෙන විවිධ දේශපාලන ධාරාවන් අතර එකක් තමයි ව්‍යුහාත්මක කියන එක. ඉතින් මම හිතනවා ඒක ඒ වෙලාවේ තිබිච්ච කාලීන අවශ්‍යතාවක් කිසිසේත්ම වරදක් වුණේ නැහැ. ඒක පටන් ගැනීම හෝ එහි ආපු ගමනේ. හැබැයි පසු කාලීනව ඒ ව්‍යුහාත්මකගේ පළවෙනි අභිමතාර්ථය දෙවෙනි අභිමතාර්ථය ජනාධිපතිවරණයෙන් පාර්ලිමේන්තුවෙන් ඉතුරු වුණාට පස්සේ සිද්ධ වෙච්ච කාරණා පිළිබඳව නම් අපිට දැඩි කලකිරීමක් තිබෙනවා. නමුත් දැන් ව්‍යුහාත්මක ස්ථාපිත කරන්නේ හරි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු ජනාධිපති කරවීම සඳහා කියන කාර්යයට. එතනදී ඔබතුමාලා නිවැරදි හඳුනා ගැනීමක් සිදු කරමින් නෙවෙයිද රටට ඔහුව හඳුනා දෙන්නේ? මොකද රටේ ජනතාව මුලින්ම විශ්වාසය තබන්නේ උගතුන් වියතුන් බුද්ධිමතුන් කණ්ඩායමක් එකට එකතු වෙලා මෙන්න කියනවා මොහු හොඳයි. මේ තමයි රට බේරගන්න ඉන්න නායකයා, රටේ නායකයා. ඔහු තමයි දියසෙන් කුමාරයා. මේ වගේ ප්‍රකාශ කරලා ජනතාවට පොරොන්දුවක් ජනතාවට බලාපොරොත්තුවක් ලබා දෙන්න යද්දී ඔබ හෙව්වේ නැද්ද? ඔබ කණ්ඩායම හිතුවේ නැද්ද මේ පුද්ගලයාගේ පැහැදිලි පරිසරය මොකක්ද කියන්නේ? එතනත් අපි ආපහු ඒ ආරම්භක කාලයට ගිහිල්ලා බැලුවොත් උදය අපි 2015 වනතුරු දැන් මම උදාහරණයක් වශයෙන් දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි. ව්‍යුහාත්මක සංවිධානයට සම්බන්ධ වෙච්ච බොහෝ දෙනෙක් සියලු දෙනාම වගේ දේශපාලනය කරපු අය නෙවෙයි. උඟක් දෙනෙක් වෘත්තිකයෝ. මේ වෘත්තිකයෝ මේ දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වන්නේ ඒ වෙලාවේ රටේ ජනමතයක් හැදෙන්න පටන් ගන්න මේ සාම්ප්‍රදායික දේශපාලනය තුලින් තවදුරටත් ඉදිරියට යන්න බෑ කියලා. මොකද 2015ට කලින් රට යම්කිසි වැරදි මාර්ගයක ගිහිල්ලා තිබුණ නිසා ජනතාව අලුත් ආණ්ඩුවක් ගේනවා. ඒ අලුත් ආණ්ඩුවත් තවත් වැරදි පාරක යන්න පටන් ගන්නවා. එතකොට අදහසක් එනවා මේක දැන් වෙනස් කරන්නට බුද්ධිමතුන් වෘත්තිකයන් ඔබ හරියට කිව්වා වගේ පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ ජනාධිපති තන්ත්‍රයට ගේන්න ඕනේ කියලා. ඒතර ඒ අවස්ථාවේ අපිට තිබිච්ච තෝරා ගැනීම අතරින් අපිට තිබිච්ච හොඳම තෝරා ගැනීම තමයි රටේ හොඳ පිළිගැනීමක් තිබිච්ච දූෂිතෙක් නොවන කාර්යශූර පුද්ගලයෙක් වශයෙන් අපි හැමෝම දැකපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ වගේම එතුමත් එක්ක අපි පටන් ගන්න ගමන 2016 ඉඳන් 2019 වෙනකන් කාලය තුර අපි වැඩ කරන්නේ කණ්ඩායමක් විදියට. අපි බොහෝ දුරට විතර සාකච්ඡා කරනවා, හමු වෙනවා, ප්‍රතිපත්ති සකස් කරනවා. ඒතකොට අපේ මේ සැලැස්මක් සකස් කරගෙන තමයි අපි එන්නේ. ඒතකොට එතනදී තවත් පැහැදිලිව සිද්ධ වෙච්ච දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපිත් සමග කතා කරද්දී පැහැදිලිවම ප්‍රතික්ෂේප කරා 2015ට කලින් රට පාලනය වෙච්ච ක්‍රමය. ඔහුගේ පවුල විසින්ම රට පාලනය කරපු විදිය ඔහු ප්‍රතික්ෂේප කරා. මට මතකයි එක උදාහරණයක් මම හිතන්නේ 2017 හරි මේ ව්‍යුහාත්මක මුලම කාලේ වගේ බැසිල් රාජපක්ෂ මහත්මයාව එකපාරක් අපි ගේනවා ව්‍යුහාත්මක අපේ පුංචි ඔෆිස් එකක් තිබ්බ ඒකට එකන් එනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බැසිල් රාජපක්ෂ මහත්මයා කතා කරන්නවත් නැහැ. ඒ තරම් අමනාපයෙන් ඉන්නේ. ඉතින් ඒ තරමට ඔහු කලකිරීමෙන් හිටියේ ඒ 2015ට පෙර ඒ රාජපක්ෂ රෙජීමය තුල පාලනය සිද්ධ වෙච්ච ආකාරය ගැන. නිසා අපි සියලු දෙනාම විශ්වාස කරේ ඔහු වෙනස් පුද්ගලෙක් වෙයි, ඔහු වෙනස් මාවතකයයි, අපිත් සමග මේ සැලසුම් කරපු ගමන යයි කියලා. නමුත් අවාසනාවකට වගේ මොන හේතුවක් නිසා හෝ වේවා ඒ දේ ආකාරයට සිද්ධ වුණේ නැහැ. ඔහු නැවතත් අර පරණ කණ්ඩායමටම ගියා. දැන් අපි ගත්තොත් ජනතාව ඔබතුමන්ලා ගැන කොතරම් විශ්වාසයක් මේ උගතුන් පිළිබඳව ව්‍යුහාත්මක පිළිබඳ විශ්වාසයක් තිබ්බද කිව්වොත් මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔබ පළමු ස්ථානයට අරගෙන එනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ව්‍යුහාත්මක නියෝජනය කරන සරත් වීරසේකර පළමු ස්ථානයට අරගෙන එනවා. චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහා ප්‍රබලීන් පරාජය කරමින් ඔබතුමන්ලා මේ ජනවරම ලබා ගන්න දිනා ගන්න. දැන් එහෙම විශ්වාසයක් දිනාගෙන ඔබ ඇතුළු ඒ කණ්ඩායම ජනතාව පත් කරාට පස්සේ දැන් ඔබලට හිතෙන්නේ නැද්ද ඇත්තටම මේ අපි ගත්ත තීරණය වැරදි, අපි ජනතාවට බොරුවක් කරා කියන දේ ඔබ දැනෙන්නේ නැද්ද එහෙම දෙයක්? නෑ, ඇත්තටම අපි
අපි පුදුමයට පත් වෙන්න පටන් ගත්තා ජනාධිපතිවරයෙන් පස්සේ සිද්ධ වෙන්න පටන් ගත්ත කාරණා ගැන. නමුත් අපිට යම්කිසි කාලයක් යනවනේ මේක ගැන කලකිරලා ඉවත් වෙන තත්ත්වයට එන්නේ. ඒක තමයි අවුරුදු දෙකකට පස්සේ සිද්ධ වුණේ. උදාහරණයක් වශයෙන් ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ පළමුවෙන්ම කරන පත් කිරීම ජනාධිපති ලේකම්වරයා පත් කිරීමම අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. මොකද පී.බී. ජයසුන්දර මහත්මයා 2015 වෙනකම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජයේත් ඊට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ රජයේත් ආර්ථිකය හසුරුව පුද්ගලයා. එතුමාගේ ආර්ථික කළමනාකරණයට අපි විරුද්ධව කතා කරපු අය. අපි 2016 2019 කාලේ ඒක විවේචනය කරපු අය. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අපිත් ඔහු විවේචනය කරමින් හිටියේ. ඔහු කිසිසේත්ම අපිත් සමග වැඩ කරේ නැහැ. නමුත් ඔහු එනවා ජනාධිපති ලේකම්වරයා වශයෙන් ජනාධිපතිතුමා පත් වෙච්ච ගමන්ම අපිව පුදුමයට පත් කරමින්. ඊට පස්සේ 15ක කැබිනට් මණ්ඩලයක් එක්ක කොරෝනා ප්‍රශ්නේ එනවා. සියලු දෙනාගේම අවධානය ඒකට යොමු වෙනවා. ඉතින් අපි යනවා පාර්ලිමේන්තු මැතිවරණයට. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබ පැහැදිලිව කිව්වා වගේ ජනතාව පත් කරනවා අපිව විශාල ඡන්ද ප්‍රමාණයක් දීලා. දැන් මට 3,25,000කට වඩා ඡන්ද ලැබෙනවා. සරත් විරසේකර මහත්තයා මට ඡන්ද 6,000ක් ගන්න. ඔහු තමයි ලංකාවේ දෙවෙනිය වෙන්නේ. මම ලංකාවේ තුන්වෙනිය. චන්ද ජයසූරිය මහත්තයා දෙවෙනිය වෙනවා. අනුරාපුරෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන අපි කිසි කෙනෙකු අඩු ගානේ කැබිනට් මණ්ඩලයටවත් ඇතුළත් කරගන්නේ නැහැ. සරත් විරසේකර මහත්මයා පවා කැබිනට් මණ්ඩලයට ගන්නේ පසුව. පළවෙනි කැබිනට් මණ්ඩලයට ගන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ අර ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ජනතාවට ලැබෙන්නේ නැහැ. මොකද ජනතාව අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් දීලා යවන්නේ අපෙන් වැඩක් ගන්න බලාගන්නේ. නමුත් ඒ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ දිගින් දිගටම ඔය වගේ කලකිරීම සිද්ධ වෙනවා. අපි ඇතුළෙන් නම් උත්සාහ කරනවා යම්කිසි හඬක් නගන්නට. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් අවසානයේ බැරිම තැන තමයි අපි කොහොම එළියට එන්නේ. ඔව් එතකොට දැන් ඔය කියන විදිහට දැන් දිවට දිව ගහගෙන හිටියා හා සමානවනේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඔබතුමන්ලා මුලින්ම ඊට පස්සේ මුල් කාලෙදිත් අපි දකිනවා මේ 15 දෙනෙකුගේ සමන්විත කැබිනට් මණ්ඩලයක් අරගෙන යම්කිසි විශ්වාසයක් ජනතාව තුළ රඳා පවත්වා ගනිමින් මේ පාලන කටයුතු ගෙන යනවා. හැබැයි ඊට පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙත් මේ ඇතුළට යම් දෙයක් ඇතුල් වෙන්නේ. ඒක ඇතුල් වෙනවද ඇතුල් කරනවද කියන කාරණේ අපි දන්නේ නැහැ. හැබැයි ඔබ විශ්වාස කරන විදිහට දැන් ඔය හිටපු මිත්‍රත්වය සහ ඔහු වටේ හිටපු කණ්ඩායම ඉවත් කරලා තව කණ්ඩායමක් දැන් ඇතුළට එනවනේ. ඔබ විශ්වාස කරන්නේ කවුද මේ කුමන්ත්‍රණය මේ කූට ව්‍යාපාරය කවුද අරගෙන ගියේ? ඒ පවුලෙම කෙනෙක්ද? මම හිතන්නේ ඇත්තටම සිද්ධ වුණේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලනයේ එන්න හිටපු කෙනෙක් නෙවෙයිනේ. වෘත්තිකයෝ තමයි ගිහිල්ලා උට ඉල්ලා සිටින්නේ දේශපාලනයට එන්න කියලා. ඊට පස්සේ ඔහුටත් ඒ ගැන ඇල්මක් ඇති වෙලා ඔහුත් ඒ සම්බන්ධයෙන් මහන්සි වෙලා අවසානයේදී ජනාධිපතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ මට හැඟීමක් තිබෙනවා. මම දන්නේ මට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හිත කියවන්නට බෑ. මට හැඟීමක් තිබෙනවා ඔහුට සමහරට හිතෙන්නට ඇති මේ බාරදූර කාර්ය කරන්නට ඔහුට තනිවම බෑ කියලා. ඔහුට සමහරට හිතෙන්න ඇති ඔහුට ඔහුගේ දේශපාලනය පිළිබඳ පළපුරුද්දක් තියෙන සහෝදරයන්ගේ නෑදෑයන්ගේ ඒ අයගේ සහාය අවශ්‍යයි කියලා. ඒ නිසා සමහර විට අපිවත් නොදැනුවත්වම මේ මැතිවරණයේ අවසාන කාලයේදීම ඔහු ඔවුන්ගේ උපදෙස් ලබා ගන්නට පටන් ගන්නට ඇති. මොකද අපිට පෙනුණා මම මුලින්ම කියවන ජනාධිපතිවරයා ලේකම්වරයා පත් කිරීමේ සිටම අපි නොහිතපු පාරක යන්න පටන් ගත්තා කියලා. ඉතින් ඒක කුමන්ත්‍රණයක් කියනටත් වඩා මට හිතෙනවා සමහර විට ඔහු තුල යම්කිසි අවිශ්වාසයක් තියෙන නැති ඔහුට මේක තනියම කරන්න බෑ කියලා. මොකද සමහර වෙලාවට මට මතකයි අපි රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් පත් වෙලා ඉන්න වෙලාවකත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒක රැස්වීමකදී කියපු කතාවක්. මේ ඕනෑම රාජ්‍ය ඇමතිවරයෙක් ඒ කාලේ අපිත් එක්ක හිටපුවා මේක මතක ඇති. එතුමා කිව්වා මේ වෙන ජනාධිපති කෙනෙකුට මේක කරන්න බෑ. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා වගේ අයියා කෙනෙක් සහ බැසිල් රාජපක්ෂ මහත්මයා වගේ මල්ලි කෙනෙක් හැමෝටම නැති නිසා කියලා. ඒ කියන්නේ ඔහු තුල ඒ අය ගැන ලොකු විශ්වාසයක් ගොඩ නැගිලා තිබුණා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අර ජනතා බලාපොරොත්තු නොවුණු දේ. මම ඒ අයගේ විවේචනය කරනවා නෙවෙයි. නමුත් ජනතා බලාපොරොත්තු වුණේ වෙනත් ක්‍රමයන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන්. ඉතින් ඒක නෙවෙයි ලැබුණේ. හැබැයි ඒ කියන්නේ දැන් ඔය රාජපක්ෂ පවුල කොතරම් ප්‍රබලයිද කියන කාරණේ ඔබම මතු කරන ඔබේ කියන කාරණෙත් එක්ක ඔබේ කියන මේ වචනත් එක්ක මට දැනෙනවා. මොකද හේතුව දැන් ඔබතුමන්ලගේ එකතු වෙලා ඉන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක වියත්මගේ ඇතුළු මේ කණ්ඩායමේ බොහොම උගතුන් වියතුන් බුද්ධිමතුන් කියන මේ අපි කෙටියෙන්ම සඳහන් කරන මේ වියත් කණ්ඩායම. දැන් ඒ අයටත් බැරි වුණා නම් නිසිමකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අරගෙන එන්න ඒ කියන්නේ ඊට වඩා ප්‍රබලයි නේද ඔය එහෙමනම් ඔය පවුලේ සමාජිකයෙක් කිහිප දෙනා. ඒතර ඒ අයද මේ රට පාලනය කරන්නේ නැත්නම් ඇත්තටම උගතුන් බුද්ධිමතුන්ද රට පාලනය කළ යුත්තේ? ඇත්තටම මේ අපිට ලැබෙන්නට තිබුණු අපි බලාපොරොත්තු වෙච්ච తত্ত্বය
පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා දීමේදීම වෙනස් වෙන පටන් ගත්තානේ. දැන් උදාහරණයක් වශයෙන් ඒ වෙලාවේ ඔබම කිව්වා දැන් ජනතාව වියත්මගෙන් ආපු අයට විශාල ඡන්ද ප්‍රමාණයක් දීලා පත් කරනවා. නමුත් වියත්මගෙන් නාම යෝජනා ලැබෙන්නේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි සියලු දෙනාම තරඟ කරන්නේ. නාම යෝජනා ලැබෙන්නේ 10 දෙනෙකුටත් වඩා අඩු කණ්ඩායමට. ඒ නාම යෝජනා ලැබෙන අයගෙන් එක්කෙනෙක් කර අනෙක් සියලු දෙනාම දිනනවා. ඒ පරදින කෙනත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය හරියාකාරව කළමනාකරන ගත්තේ නැති නිසා තමයි දිනා ගන්න බැරුනේ. නැත්නම් ඒ වෙලාවේ ඊට වඩා විශාල පිරිසක් නාම යෝජනා බලාපොරොත්තු වුණා. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් පොඩ්ඩක් මේ ගැන උනන්දු වෙලා විශාල පිරිසකට නාම යෝජනා ලබා දුන්නා නම් මං හිතනවා පාර්ලිමේන්තුව තුළ ඔහුගේ බලය ස්ථාවර කරගන්න තිබුණා. නමුත් ඒ සම්බන්ධව උනන්දුවක් ගත්තේ නැති නිසා අවසානයේ සිද්ධ වුණේ සුළු පිරිසක් පමණයි පාර්ලිමේන්තුවට ආවේ. ඒ කිසිම කෙනෙක්ව කැබිනට් මණ්ඩලයට ගත්තේ නැහැ. පසු කාලයක සරත් විරසක මහත්මයා ගත්තා. මේ සරත් විරසක මහත්මයාත් මතක තබා ගන්න ඔහු හිටපු දේශපාලනඥයෙක්. වියත්මගේ අනික් අය ඔක්කොම අලුත්. ඒකට ඔහුට තිබුණා කලින් මේ නියෝජ්‍ය එමෙතුවරෙක් වෙලා හිටපු නිසා උට දිය යුතු තත්ත්වයක් තිබුණා. ඒ හරුණා වෙන කිසි කෙනෙකුට කැබිනට් ඇමතිකමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි සිද්ධ වෙච්ච තත්ත්වය. ඒ කියන්නේ මේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වියත්මගත් ඇඳුවද ඒ කියන්නේ? ජනාධිපතිතුමා වියත්මකට සාධාරණ ඉෂ්ට කරේ නැති බව ඉතාමත්ම පැහැදිලි. මොකද මේ ජනතා බලාපොරොත්තු වෙන්නේ ඕක නෙවෙයිනේ. ජනතා බලාපොරොත්තු වෙන්නේ වෙනස. දැන් අද මේ තරුණ පරපුර ගිහිල්ලා අරගලයට ගිහිල්ලා ඉල්ලනෝනේ වෙනසක්. ඔය වෙනසමනේ අපි 2019 මේ ඉල්ලුවේ. අපි ආවේ ඒකටනේ. දැන් අපි දේශපාලනය කරපු අය නෙවෙයිනේ. අපි ආවේ වියත්මග සහ වියත්මග විතරක් නෙවෙයි. මතක තබා ගන්න අපි හැමෝම මේ වියත්මග ගැන කතා කරන්නේ ඒ වෙලාවේ හැමෝම දන්න බ්‍රෑන්ඩ් නේම් එක. සන්නාමය නාමය මේ වියත්මග නිසා. නමුත් තව සංවිධාන ගණනාවක් තිබුණා. ඒ යටතේ තිබුණු සංවිධානද නැත්නම් වෙනත් සංවිධාන ගණනාවක් තිබුණා. ඒ සංවිධාන අතුරෙන් අර ප්‍රබලතම බ්‍රෑන්ඩ් නේම් නිසා අපි හැමෝටම වියත්මග මතකයි. අනික විශේෂයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධ වෙලා හිටියේ ඒකට නිසා. නමුත් මේ වගේ සංවිධාන ගණනාවක් කියලා වියත් පවුර, එතකොට ඔබම කිව්වා වියත් හඬ, එතකොට යුතුයකම සංවාදකවය, යුක්තිය වෙනුවෙන් නීතිඥයෝ වගේ සංවිධාන ගණනාවක් තිබ්බා. දේශප්‍රේමී වෘත්තිකයෝ මේ හැමෝම ආවේ වෙනසක් ඉල්ලගෙන. ඒ වෙනස තමයි අපිට ලැබුණේ නැත්තේ. දැන් වියත්මග පිළිබඳව මම කතා කරා. ඒ ප්‍රශංසාවක් ජනතාව අතර තිබුණා. ඊට පස්සේ ඇතුණු තත්ත්වය ගැනත් කතා කළා. හැබැයි වියත්මගට තියෙන චෝදනාවකුත් මම දැන් ඔබට කියන්න සූදානම්. ඔය පිළිගන්න නම් පිළිගන්න. එහෙම නැතිනම් ඒක වැරදි නම් ඒකත් ඔබතුමා කියන්න. දැන් අද රටේ මන්ද පෝෂණය උපරිම විදිහට මේ දරුවන් මන්ද පෝෂණය අතින් ඊටම බරපතල තත්ත්වයකට රටේ ගමන් කරමින් ඉන්නවා. ලෝකෙම අපි මන්ද පෝෂණයෙන් 6, ආසියාවෙන් අපි මන්ද පෝෂණයෙන් දෙවෙනි තැනට අවිල්ලා තියෙනවා. එතකොට අපි හාල් ටිකක් ගන්න බෑ රුපියල් 200යි 300යි. එතකොට එළවලු කිලෝ එකක් රුපියල් 400-500කට යනවා. මේ හැම දෙයකටම මුල බවට පත් වෙන්නේ රසායනික පොහොර ප්‍රශ්නය. රසායනික පොහොර එක රැයින් වෙනස් කරලා ඒක කාබනික බවට පත් කරලා මේ තීරණය ගත්ත කණ්ඩායමේ ඔය වියත්මගේ සමාජික හිටියේ නැද්ද? නෑ. අත් වශයෙන්ම කියනවා ඒ තීරණය ගත්ත කණ්ඩායමේ වියත්මගේ ප්‍රධාන පෙළේ කිසිම කෙනෙක් හිටියේ නෑ. සමහර වෙලාවට මට මීට කලිනුත් නාලිකාවලදී මගේ කටටම නම් දීලා අහලා තියෙනවා මේ අය වියත්මගේ නෙවෙයිද කියලා. මට ඒ නම දීලා අහන්න ඇහුවාම කියන්න සුදුනේ ඒ වියත්මගේ නෙවෙයි කියලා. මොකද වියත්මගේ නෙවෙයි මේ තීන්දුව ගන්න. දැන් අපි බලමු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට යන්න. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාබනික පොහොර ගැන මොකද්ද ලියලා තියෙන්නේ? සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාබනික පොහොර ගැන ලියලා තියෙන්නේ වසර 10ක කාලයක් තුල ක්‍රමක්‍රමයෙන් මේක කාබනික වගාවට ගෙනියන්න ඕනේ කියලා. එතකොට අපි දන්නවා වසරකට කන්න දෙකක් තියෙනවා. කන්න 20කින් කරන්න කියලා කියන දේ එක කන්නකින් කරන්න කියලා අපි කවුරුත් කිව්වේ නැහැනේ. ඉතින් ඒ තීන්දුව කවුරුන් හෝ ගන්නෝ, ඒ තීන්දුවට පිරිසක් සහාය දෙනවා, ඒ තීන්දුවට විරුද්ධ වෙන්න පුළුවන් බලය තිබිච්ච එකට විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අද මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙන්නේ. ඒක පසු කාලීනව ජනාධිපතිතුමාම පිළිගන්න වැරදි තීන්දුවක් කියලා. ජනාධිපතිතුමා සමවෙල්ලනවා ඒ තීන්දුවට. නමුත් ඒකට වියත්මකට කිසිසේත්ම වකිබ ගන්නට බෑ. මොකද අපි ලියලා තියෙනවා ඊට වඩා සම්පූර්ණ වෙනස් කතාවක්. හරි. ඒ පුද්ගලයා ඒ ප්‍රධාන ඔය යෝජනා වර්ගණයකට එහි සර් කියලා ඔළුව නමලා සහ ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ජනාධිපතිවරයාට යෝජනා ඉදිරිපත් කරන රට හමුවෙත් ඔහු ඇවිල්ලා මාධ්‍ය හමුවෙත් ප්‍රකාශ කරන ඔහු වියත්මගේ නෑ කියනක ඔබතුමා කියනවා නම් මම ඒක පිළි අරගන්නම්. නමුත් වියත්මගේ තියෙන ප්‍රබලතාවය ඔබතුමන්ලා ඔබම කියන ඔබ දේශපාලඥයෙක් නෙමෙයි ඔබ වෘත්තිකයෙක්. ඔබ සහ ඒ වගේම වියත්මග ඇතුළේ කණ්ඩායම් වල හිටපු කණ්ඩායමේ තිබුණා ආර්ථිකය පිළිබඳව, ඒ වගේම විද්‍යාව පිළිබඳව, වෛද්‍ය විද්‍යාව පිළිබඳව, භෞතික විද්‍යාව පිළිබඳව, විවිධාකාරයේ පාරිසරික විද්‍යාවන් පිළිබඳව දැනුම තියෙන කණ්ඩායම් හිටියා.
ඒ අයට පැහැදිලි කරලා දෙන්න බැරි වුණාද? ඔබතුමාලට පැහැදිලි කරලා දෙන්න බැරි වුණාද මෙහි තියෙන භයානක තත්ත්වය? ඔබතුමාලා නිහඬවද එහෙම නම් හිටියේ? ඔව් සර් කියලා. එහේ සර් කියලා. දැන් අපි බලන්න දැන් රජයක් පාලනය කරනකොට මේ රජයක තීන්දුව තීරණ ගන්න තැනක් තිබෙනවානේ. රජයක තීන්දුව තීරණ ගන්න ප්‍රබලතම ආයතනය තමයි ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය. ඒක තමයි රටේ විධායකය. අපි ඉන්නේ ව්‍යවස්ථාදායකය. විධායකය තමයි ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය. ඒතකොට ඒ කැබිනට් මණ්ඩලය තමයි යමක් අභියෝගයට ලක් කරන්නට, සාකච්ඡා කරන්නට, වෙනස් කරගන්නට තිබෙන හොඳම තැන. ඒ කැබිනට් මණ්ඩලය තුලත් අපි දුටුවා පසු කාලීනව කැබිනට් මණ්ඩලයේ ඉන්න සමහර ඇමතිවරු මේ යන ක්‍රමයට විරුද්ධ වෙලා ඒකට විරුද්ධව හඬ නගලා කරගන්න බෑ කියලා එළියට ආවා. අපි කොහොමදත් කැබිනට් මණ්ඩලේ හිටියේ නෑ. කැබිනට් මණ්ඩලේ නැතුව මේක කරන්න අමාරුයි. ඊළඟට දෙවෙනි කාරණේ තමයි මම ඔබට කියන්නට මේ අහන් ඉන්න ජනතාවටත් කියන්නට ඕනේ ව්‍යාත්මක කියන සංවිධානය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා වෙනතුරු එකට වැඩ කරාට එතුමා ජනාධිපති වුණාට පස්සේ මේ සංවිධානයක් ඇත්තටම ක්‍රියාත්මක වන්නේ නැහැ. අඩුම ගානේ රැස්වීමක්වත් පැවැත්වෙන්නේ නැහැ. දැන් සංවිධානයක් තියෙන නම් අඩු ගානේ රැස් වෙන්නත් බෑ. මම හිතන්නේ පළවෙනි පාට ජනාධිපතිතුමා ව්‍යාත්මක කණ්ඩායමක් වශයෙන් කැඳෙව්වේ මේ අවුරුද්දේ මුල හරියේ. ඉතින් අවුරුදු දෙකකට පස්සේ අපි විශාල බලපෑමක් කරාම මේ අය ගෙනලා කතා කරන්න කියලා. ඒ මිස මේ රැස්වීම, කතා කිරීම, සාකච්ඡා කිරීම කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා සංවිධානයක් වශයෙන් මේ පාලනයට එහි සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේක මේ පත් කර ගැනීම සඳහා Tamanට පත්වීම සඳහා ඒකට මේ ආභරණයක් විදියට යොදාගත්ත ඇරෙන්න ඉන් අනතුරුව මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසා බැලීමක් ඔහු සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඇත්තටම පැහැදිලිවම පේන්නේ බලයට එන්න යොදාගත් ඉනිමකක් විතරයි. ඒ ඉනිමකට අවසානයේදී පයින් ගහනවා. එහෙමද? ඒක කනගාටුවෙන් වුණත් මම හිතන්නේ ඒක අපිට කියන්නට සිද්ධ වෙනවා. මම මේ විවේචනය කරන්න කැමති නැහැ. නමුත් ඔබ පාවිච්චි කරපු උදාහරණය තාමත්ම නිවැරදියි. හොඳයි. අපිට තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඇත්තටම මේ ව්‍යාත්මක හරහා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමක් මෙතුමන් ඇතුළු රටට ඇත්තටම අවශ්‍ය. රටේ ජනතාවට මේ දැනුම පාවිච්චි කරලා රටට මේ දැනුම පාවිච්චි කරලා ඉස්සරහට යන්න පුළුවන් කණ්ඩායමක් මේ තුල හිටියා. අපිට නෑ කියන්න බෑ. අපිට මේ අර බයිනකොට මේ සියලු දෙනාට දේශපාලනචින බයිනවා කියන සදාචාරයක් න්‍යායක් අපි තුල නැහැ. ඒ විදිහට අපි පාවිච්චි කරන්නේ නැහැ. උගතුන් නම් වියතුන් නම් ඔවුන්ගෙන් රටට වැඩක් ගන්න පුළුවන් නම් කුමන පුද්ගලෙක් හෝ වේවා අපි ඔවුන්ට ගරුත්වය ලබා දෙනවා. ඔවුන්ට ඉදිරියට එන්නට හෝ ඔවුන්ගේ අපහසුතාවයන් පිළිබඳව කතා කරලා රට හමුවේ තියලා ඒ පිළිබඳව පැහැදිලි මතයක් අපි ගොඩනගන්නට ඉදිරිපත් වෙන නාලිකාවක්. ඉතින් ඒ නිසා මේ අද වැඩසටහන ආරම්භයේදී ඔබ වැඩි දෙනෙක් එතුමන්ව හඳුනාගන්නේ ව්‍යාත්මක හරහා. ඇත්තටම මේකට මොකද උනේ? මේ හරහා මොකක්ද ඇතිවුණු ප්‍රශ්නකාරී තත්වය? ව්‍යාත්මකටත් ගොඩ දාන්න බැරි වුණා නම් ඒ උගතුන්ට බුද්ධිමතුන්ට දේශපාලකයන් ජීවිතේට කාටවත් ගොඩ දාන්න හම්බෙන්නේ නැහැ. මේ රට ඉවරයි කියන මතයක් ජනතාව තුළට යන්න පුළුවන්. ඉදිරි මැතිවරණවලදීත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උගතුන් වියතුන් ගේන එක ඇති වැඩක් නැහැනේ. දේශපාලකයන් මේ ඔක්කොම යට කරගෙන ඉන්නවනේ කියන කාරණේ. ඉතින් එහෙම වුණාම රටටයි මේ අභාග්‍ය එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. මෙතන සිද්ධ වුණේ කුමක්ද කියන කාරණය පිළිබඳව පැහැදිලි කරන්න අවශ්‍ය නිසායි මම වැඩසටහන ආරම්භයේදීම මේ ව්‍යාත්මක මේ සංවිධානය සහ ඒ සිද්ධ වුණේ කුමක්ද කියන කාරණය පිළිබඳව වැඩි වශයෙන් කතා කළේ. විරාමයකට යන්නට සූදානම් අපේ පළමු විරාමය. විරාමයෙන් පසු අපිට තියෙන බොහෝ දේවල් පිළිබඳව කතා කරන්නට. ජාත්‍යන්තරය පිළිබඳව ජිනීවා වල මේ දවස්වල අපිට එල්ල වෙන චෝදනා පිළිබඳව කතා කළ හැකිම කතා කළ යුතුම පුද්ගලයෙක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ වගේම තමයි වත්මන් දේශපාලනික අර්බුදකාරී තත්ත්වය. මේ සියල්ල පිළිබඳව අපි සාකච්ඡා කරමු. කෙටි විරාමයකට අපි යමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා අද අපිත් එක්ක එකතු වෙන්නේ. ටර්නින් පොයින්ට් වැඩසටහනට බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම අපේ වැඩසටහන ආරම්භයේදීම එතුමන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වන ව්‍යාත්මක සංවිධානය සහ එහි ක්‍රියාකාරීත්වයෙන් අනතුරුව ව්‍යාත්මකට සිද්ධ වුණේ මොකක්ද කියන කාරණේ ගැන අපි පුළුල්ව සාකච්ඡා කළා. හොඳයි. අපි අතීතයේ දැන් අපි කතා කරලා ඉවරයි. අපි යමු. අතීතය අමතක කරන්න බෑ නේද? මොකද මේ දැන් මම මේ කියව හිටියේ පොඩ්ඩක් මේ බල හිටියෙත් අද දවසේදී නාලක ගොඩේව මහත්තයා මේ පවත්වූ මාධ්‍ය සාකච්ඡාව මේ මාධ්‍ය සාකච්ඡාව යතුමන් සඳහන් කරන කාරණා කීපයක් තියෙනවා. දරුවන් මිලියන 1.7ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. දෙවෙනියට මන්ද පෝෂණය වැඩිම රට අපේ රට කියලා. ඒ වගේම ඔහු මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා මුළු මහත් ලෝකයේම අපි දිහා බලාගෙන ඉන්නවා මේ දරිද්‍රතාවය පිළිබඳව, මේ ආර්ථික කඩාවැටීම පිළිබඳව, මේ රට පිළිබඳව කතා කරනකොට මේ මැති ඇමතිරු පැටව ගහන්න පටන් අරගෙන තියෙනවා වර්තමානයේ. රටේ දරුවන්ට සලකන්නේ නැතුව, රටට සලකන්නේ නැතුව, අම්මාවරුන්ට සලකන්නේ නැතුව රාජ්‍ය ඇමතිරු පැටව ගහන්න පටන් අරගෙන ඉන්නවා කියලා මේ ලොකු ආර්ථික කතාවක් එතුමා අද දවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කළා.
සිත ප්‍රවෘත්ති වලුත් අපි පෙන්වුවා යම් කොටසක්. ඔබතුමා දැන් දීර්ඝ චෝදනාවක් මේ චෝදනා වැලක් තියෙනවා මේකේ මම බලන ලොකු චෝදනා වැලක් තියෙනවා මේ රජයට එල්ල කරනවා. දැන් මේ රජයට මේ චෝදනාව එල්ල කරනකොට මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාටත් මේ චෝදනාවේ කොටසක් එල්ල වෙනවනේ. මම එහෙම කියන්නේ දැන් මේ බරපතල විදිහට ආර්ථිකය කඩා වැටෙන්නේ මේ රට කඩා වැටෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේක පාලනය කරලා අවුරුදු 2කමාරක් යනකොට. එතකොට ඒ රජයේ ආණ්ඩුවේ ඔබතුමත් ඉන්නවා. ඔබතුමත් නියෝජනය කරපු රජයේ ඒ ජනාධිපතිවරයාට බැරි වුණාද මේ රට කෙලින් කරන්න? අද මේ චෝදනා කරන්නේ. සෑම ජනාධිපතිවරයෙක්ම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දක්ෂ කළමනාකාරවරයෙක් වශයෙන් තමයි අපි එදා දැක්කේ. මම හිතනවා තාමත් ඒකේ වරදක් නැහැ. නමුත් එතුමා කිසිසේත්ම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. ආර්ථික විද්‍යාව හදාarලා නැහැ. ඒ නිසා එතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරපු කණ්ඩායමක් හිටියා. ඒ මම ප්‍රධාන වගකීමක් දරුවා. 2019 වෙනකන් අපි ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කියලා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කළා. ඒක තමයි අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඉදිරිපත් කරේ. නමුත් එතුමා ජනාධිපති වුණායින් පස්සේ එතුමාගේ ඒ පිටිපස්සෙන් හිටපු ආර්ථික දැක්ම සපයපු කණ්ඩායම සම්පූර්ණයෙන් ආර්ථික කළමනාකරණය ඉවත් වුණා. දැන් මාව රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් පත් කරනවා. රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් පත් කරන්නේ මොන අමාත්‍යාංශයේද? නාගරික සංවර්ධන අමාත්‍යාංශය. දැන් නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියලා කියන්නේ මේ ආර්ථික කළමනාකරණයට සම්බන්ධ අමාත්‍යාංශයක් නෙමෙයි. මම ගිහිලා ගෙවල් හැදුවා කියලා, පාරවල් හැදුවා කියලා නේද? මේ කුණු ඉවත් කරා කියලා රටේ ආර්ථිකයට එකකින් ඍජුව බලපෑමක් එන්නේ නැහැ නේ. නමුත් රටේ ආර්ථිකය 2020-21 කාලේ විශාල අර්බුදයකට මුහුණ දෙනවා. ඒක හරියට යුද්ධයකට ගිහිල්ලා බලාපො අනපේක්ෂිත සතුරු ප්‍රහාරයකට ලක් වුණා වගේ තත්ත්වයක්. ඒතර ඒ වගේ තත්ත්වයකට ලක් වුණාම එහි ඉන්න සෙම්පතියන්ට පුළුවන් වෙන්නට උනේ මේ අවස්ථානුකූලව යම්කිසි වෙනස්කම් කරන්න තමන්ගේ සැලැස්ම. ඒ වගේ අපිටත් ඒ ආර්ථික ප්‍රහාරය එල්ලුණාම කොරෝනා අර්බුදයත් එක්ක ඒකට විසඳුම් ඉදිරිපත් කරන්න අපේ ගමන වෙනස් කරන්න ඕනේ. හරි පාරකට දා ගන්නට ඕනේ. වැරදි නිවැරදි කර ගන්නට ඕනේ. අලුත් තීන්දුව ගන්නට ඕනේ. අන්න එතනදී ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දෙන්න පුළුවන් තැනක අපි හිටියේ නැහැ. එතුමාට උපදෙස් දෙන්න තැන හිටියේ ඒ අර්බුදය කවුද හිටියේ? ජනාධිපතිතුමාට උපදෙස් දෙන කණ්ඩායම කවුද? මුදල් ඇමතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, මහ බැංකුව අධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රාජ්‍යයේ සුවිශේෂ පුද්ගලෙක් හිටියා ජනාධිපති ලේකම්වරයා. මේ සියලු දෙනාටම උඩින් ආර්ථිකය හැසිරුවා. මේ කණ්ඩායම කවුද? මේ කණ්ඩායම 2015ට පෙර හිටපු අයමයි. ලක්ෂ්මන් අධිපතිතුමා විතරයි අලුතෙන් වෙලා හිටියේ. ඉතුරු අය ඊට කලින් හිටපු අයමයි. ඒතකොට ඒ 2015 දක්වා හිටපු ආර්ථික ගමනේ යම් වැරදි අපි දැකලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සාකච්ඡා කළන් තිබුණේ. ඉතින් ඒ වැරදිම නිසා මේ ආයි අපි මේ වැරදි ට්‍රැක් එකේ යනකොට මේක වෙනස් කරන්න ඒ අයට බෑනේ. ඒක වෙනස් විදිහට හිතන්න බෑනේ. ඒක තමයි සිද්ධ වෙච්ච ප්‍රශ්නේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ බස් එක මිස් කරගන්නේ කොතනින්ද? ඔබ කියන තැනින්ද ඔබතුමන්ලා ඉවත් කරලා වෙනම කණ්ඩායමක් එක්ක ගියපු ගමනින්ද මේ දියුණුවේ මාවතට යන බස් එකේ බැහැගත්තේ? මම හිතනවා පැහැදිලි. මොකද අපි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අසාර්ථකත්වය මම කැමති නැහැ එතුමාට එහෙම කියන්න. නමුත් ඒක මුළු රටම පිළිගත්තානේ. ඒක එතුමාට පදවියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණේ. ඒකට ප්‍රධාන වශයෙන් බලපෑපු කාරණා දෙකක් තිබුණානේ. එකක් තමයි මේ රටේ ඇතිවෙච්ච විශාල ආර්ථික අර්බුදය කළමනාකරණය කරගන්න බැරි වෙච්ච එක. දෙවෙනි කාරණය තමයි මේ ආර්ථික අර්බුදයටම දායක වෙච්ච අද තියෙන මේ උද්දමනයට හැමදේටම දායක වෙන පොහොර පිළිබඳ වැරදි තීන්දුව. ඒතකොට මේ තීන්දුව අරගෙන ඒ වැරදි පාරේ යනකොට ඒවා නිවැරදි කරගන්නට පුළුවන්කම තිබුණා. ඒක නිවැරදි කරගන්න බැරි දේවල් නෙවෙයි. උදාහරණයක් වශයෙන් මම සරල උදාහරණයක් කියන්නම්. දැන් අපි 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා මේ රටේ බදු අඩු කරනවා. ඒ සමහර බදු අඩු කිරීම වලට අපි විරුද්ධයි. නමුත් අපි හිතමු ප්‍රතිපත්තියක් වශයෙන් ඒ වෙලාවේ බදු අඩු කරන්නේ මේ රටේ ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා. මුදල් සංසරණය වැඩි කිරීම සඳහා. නමුත් ඒ බදු අඩු කරාපු ගමන්ම කොරෝනා අර්බුදය එනවා. අනපේක්ෂිත දෙයක්. එතකොට අවුරුද්දක් යනකොටවත් තේරුම් ගන්නට ඕනේ දැන් මේ අඩු කරපු බදු එක අපිට දුවන්න බෑ. දැන් මේක වෙනස් කරන්නට ඕනේ. සමහරට මේ බදු වල යම්කිසි වැඩි කිරීමක් වෙනස් කිරීමක් කරන්න ඕනේ කියලා. නමුත් ඒක 20 20 කරන්නෙත් නෑ, 20 21 කරන්නෙත් නෑ, 20 22 එතුමා බලෙන් පහවරු තුරුව කරන්නේ නෑ. ඉතින් ඒවා තමයි මම කියන්නේ අර මං කිව්ව යුද්ධයකට යනකොට සතුරු ප්‍රහාරයකට ලක් වුණොත් අපිට මේ අවස්ථානුකූල තීන්දුව ගන්න වෙනවා. ආර්ථික සම්බන්ධයෙන් මේ වගේ හරි තීන්දුව ගත්තේ නැති එක තමයි ප්‍රශ්නේ වුනේ. දැන් ඔබ ඉතා හොඳ තැනකට එනවා. දැන් අර
බදු සම්බන්ධ කතාව ගත්තොත් අපේ ආර්ථිකයේ ඊටම හොඳ මට්ටමක අපි හොඳ මට්ටමක හිටියා. ඊටම නොකියුවත් හොඳ මට්ටමක ආර්ථිකයේ තියෙද්දී මේ ආර්ථිකයේ කඩාවට්ටන්න කරපු විශාලම ප්‍රහාරය එල්ල කිරීම තමයි සිදු කරන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා. Tamanගේ හිත මිතුරන්ට ඒ පිරිසක් ඉලක්ක කරගෙන බදු සහනයක් දෙනවා. මම හිතන්නේ කෝටි 7-800ක පාඩුවක් අපිට මෙතනදී සිද්ධ වෙනවා. බිලියන ගාණක පාඩුවක් අපිට මෙතනදී සිද්ධ වෙනවා. මේ තරම් Tamanගේ හිත මිත්‍රාදීන්ට සලකන්න බදු අඩු කරන මේ ප්‍රතිපත්තිය ඇත්තටම වෙනස් කරගන්න ක්‍රමයක් නොතිබ්බේ මේ වාසය නිසා කෙටි වාසය නිසා රට පාවා දීමක් විදිහට නෙමෙයි ඔබ මේ දකින්නේ. මං හිතන්නේ දැන් ඔය බදු අඩු කිරීම ඔබ කියපු නම්බරේ හරියාකාරව බිලියන 600ක විතර පාඩුවක් සිදු වෙනවා රට. එතකොට මේ ඒ බදු අඩු කිරීමේදී අපි කියපු ප්‍රතිපත්තිය මම හිතන්නේ හරි. ප්‍රතිපත්තිය උනේ මොකද්ද? බදු අඩු කරන්න ඕනේ බදු සරල කරන්න ඕනේ කියලා. මොකද යහපාලන ආණ්ඩුව 2015-2019 කාලේ රටේ බදු ප්‍රතිශතය 0.9 විතර ඉඳලා දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට 15% විතර වගේ ප්‍රමාණයකට ඉහළ ගිහිලා තිබුණා. ඔවුන් අපේක්ෂා කරා බදු ප්‍රමාණය ට්‍රිලියන් 1 සිට ට්‍රිලියන් 2කට වැඩි කරන්න. ඒක උඟක් වැඩි. ඒක මේ රටට දරා ගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. එසේ ඒක අඩු කරන්න ඕන කියන තැන අපි හිටියා. හැබැයි දැන් මේක අඩු කරනකොට කොහෙන්ද බදු අඩු කරන්නේ මොන පුද්ගලයන්ගෙන්ද අඩු කරන්නේ මොන ව්‍යාපාරවලින්ද අඩු කරන්නේ මෙන්න මේ කාරණේදී තමයි අපිට එකඟ වෙන්න බැරි යම් දේවල් අන්තර්ගත වෙලා තිබුණේ මේ බදු අඩු කිරීමෙන්. මොකද අපි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදු අඩු කරන්න ඕන කියලා අපි කියනකොට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ විශාල ලාභ ලබන ව්‍යාපාරිකයන්ගේ බදු ඒ ප්‍රතිශතයෙන් අඩු කරන්න අවශ්‍යතාවක් නැහැ නේ. ඒ වගේම සමහර වෙලාවට දැන් අපේ වැටුපෙන් අපි ගෙවන පේයි ටැක්ස් එක අපිට කරදරයක් නෙවෙයි නා කොහොමද ආණ්ඩුව අය කරගන්න එක අයින් කරලා දාලා අවුරුද්දාන්තිමට ඔයාලා හිතලා එක වෙන හදලා ගෙවන්න තියෙනවා වගේ කතා කියලා එකකින් කොටසක් අහිමි කරගන්නවා වගේ දේවල් කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ වගේ වැරදි තිබුණා. මම නැවතත් කියන්නේ උදේ මේ වැරදි අපි නිවැරදි කරගන්නට තිබුණා. මේක දැන් අවුරුද්දක් යනකොට අපිට පේනවානේ අපි අපේක්ෂා කරපු ආදායම එන්නේ නැහැ. ඊට වඩා විශාල වශයෙන් ආදායම අඩු වෙලා. වියදම විශාල වශයෙන් වැඩි වෙලා මේ කොරෝනා ප්‍රශ්නය නිසා. එතකොට අපි දැන් ආයේ ආදායම වියදම කළමනාකරණය කරගන්න ඕනේ. ඒක කළමනාකරණය කරගන්නේ නැතුව අවුරුද්දක් අපි කිට කියන්න පුළුවන් වැරදීමක් කියලා. අවුරුදු 2ක් අපරාධයක් එතකොට. ඒක තමයි ප්‍රශ්නේ. හොඳයි දැන් එදා ගෝඨාභය ජනාධිපතිවරයා බදු ඉවත් කරලා ඒ වගේ නිසි ප්‍රතිපත්තියක් නිසි අධ්‍යයනයකින් තොරව ඒ වගේ දෙයක් කරපු එක වැරදි කියන එක ඔබතුමාත් පිළිගන්නවා. එතන දැන් අද එහෙමනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරලා තියෙන දේ හරිනේ. මොකද ඔහු දැන් අද වැට් බද්ද 15% වැඩි කරලා හැමෝගෙම බද්ද වැඩි කරලා තියෙනවා. වක්‍ර බදු ඔක්කොම ගත්තාම 20%ක් විතර බදු ප්‍රතිපත්තිය වැඩි කරලා මේ බදු ආදායමින් මේ ඔහු රාජ්‍ය ආදායම උපයන්න උත්සාහ කරනවා. එතකොට ඒක හරි කියලාද ඔබ හිතන්නේ? නෑ මේ දෙන්නාම කරේ දෙවිදියකට එකම වරදනේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, අතන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නෙවෙයි ඒක කරන්නේ එතුමාට ආර්ථික උපදෙස් දුන්න කට්ටිය. දැන් අපි ජනාධිපතිතුමා කියලා කියන්නේ අවසානයේදී. එතකොට ඒ අවුරුදු දෙකේ දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට 9% තිබිච්ච බදු බර 15% විතර වැඩි කරනවා. ඒක විශාල වැඩි කිරීමක්. ඒක 11%කට 12%කට ගෙනහිල්ලා ටික වැඩි කරන්න තිබුණා. ඒක එකවර කරාමනේ ප්‍රශ්නේ වෙන්නේ. ඒක ක්‍රමානුකූලව කළ යුතුයි. ඒ වගේම දැන් මෙවර රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා ඒක අනිත් පැත්ත යනවා. 108ට විතර බහැලා තිබිච්ච එක ආයි අර යහපාලන සමයේ තිබිච්ච මට්ටමට ගෙනියනවා. ඒතකොට දැන් ආයෙත් එකපාරට පිම්ම පැනලා තියෙනවා. මේක කරන්න බෑ රටකට. මේක ව්‍යාපාරිකයන්ට දරන්න බෑ. සාමාන්‍ය ජනතාවට මේක දරන්න බෑ. අපි මේක කරන්න ඕනේ ක්‍රමානුකූල අවුරුද්දක් දෙකක් තුළ වැඩි කරන එක හෝ අඩු කරන එක කරන්නට ඕනේ. මේ අතරතුර ආර්ථිකය පිළිබඳව අපි කතා කරමින් ඉන්න නිසා රටේ ණය බර පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්න අවශ්‍ය වෙනවා. මේ දැන් රොයිටර් පුවත් සේවය වාර්තා කළ පසුගිය දිනක ඇඟ කිලිපොලා යන වාර්තාවක්. රොයිටර් වාර්තා කරන ආර්ථික විශේෂඥයින්ගේ වාර්තාවලට අනුව තමයි ඔවුනුත් මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඔවුන් සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ ණය සාමාන්‍යයෙන් ගණන් බලලා තිබුණේ ඇමරිකන් ඩොලර් බිලියන 50ක වගේ ප්‍රමාණයක් ඇති කියන කාරණේ. නමුත් ඔවුන් සඳහන් කරනවා ඇමරිකන් ඩොලර් බිලියන 100ත් අතර ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ ණය තිබෙන්නට පුළුවන් කියලා. මෙය ඊටම බරපතල තත්වයක්. අපිට ඩොලර් එකක් හොයාගන්න බැරි රටේ අපි ඩොලර් බිලියන කොහොමද ගෙවන්නේ 80ක් 100ක්. මේ සියලු මුදල් අඩුවීම සහ මෙතරම් ණය සිදුවීම පසුගිය කෙටි කාලය තුල සිදු වුණා කියන චෝදනාවකුත් බරපතල ලෙස ජාත්‍යන්තර මාධ්‍ය එල්ල කරනවා. ඒ කියන්නේ පහුගිය අවුරුදු 3ක පමණ කාලය. ඔබ මේ පිළිබඳව මොකද්ද දන්නේ? සමහර විට අපි
ඒ විදිහටම ඒක කතාවක් කිව්වොත් ඒක වැරදි අර්ථකථනයක් වෙන්නට පුළුවන් උදේ. මොකද අපි මේ රටේ ණය ගැන කතා කරන විට සමහර වෙලාවට මේක සිතාමතා හෝ වංචනික විදියට හෝ වෙන හේතුන් නිසා හෝ මේ ණය නිවැරදිව වර්තා නොවන බව අපි සියලු දෙනාටම පේනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තාම අපේ රටේ වාර්ෂිකව පළ කරන මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ රාජ්‍ය ණය වශයෙන් සඳහන් කරන්නේ 2019 විතර වෙනකොට ඩොලර් බිලියන 34ක් විතර වගේ ප්‍රමාණයක්. නමුත් අපි හැමෝම දන්නවා ඇත්තටම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 50කට වඩා වැඩි. මොකද හේතුව අර රාජ්‍ය ණය නොවන රාජ්‍ය ව්‍යාපාර හරහා ගත්ත ණය යම් කිසි ප්‍රමාණයක් තිබෙන නිසා. එතකොට දැන් ඔය ඔබ කියන ඔය රොයිටර් වාර්තාවේ කියන්නේ ඔයිටත් වඩා ණය තියෙන්නට පුළුවන් කියලා. ඒක ඔය කියන ගානද ඊට අඩුද ඒක මම දන්නේ නැහැ. මොකද අපි සියලු දෙනාගේම සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ ඩොලර් බිලියන 50කට වැඩි ප්‍රමාණයක් ණය තිබෙනවා කියලා. හැබැයි මේ ණය ඇතුලේ තියෙන ණය වර්ග දෙකක්. එකක් තමයි කෙටි කාලීන වාණිජ ණය. කෙටි කාලීන වාණිජ ණය අනික තමයි දීර්ඝ කාලීන ණය විවිධ ජාත්‍යන්තර ආයතන වලින් සහ රජයන්ගෙන් ලබා ගත්තා. එතකොට දිගු කාලීන ණයක් කියලා කියවම සාමාන්‍ය අවුරුදු 20ක 30ක කාලයකට ලබා ගන්න ණය. අපිට හොඳටම තේරෙන උදාහරණ තමයි මහවැලිය හදන්න ගත්ත අවුරුදු 30 විතර ණය. ඉතින් කොළඹ වරාය හදන්න ගත්ත අවුරුදු 30 35 ණය. කෙටි කාලීන වාණිජ ණය කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සමයේ පටන් ගත්ත 2007 යුද්ධයට තමයි එක පළවෙනි ඩොලර් මිලියන 500 ගන්න. ඊට පස්සේ යුද්ධෙන් පස්සේ ඩොලර් බිලියන 5ක් විතර ගන්නවා මේ අවුරුදු 5ක් ඇතුළත ගෙවන්න ඕනේ වාණිජ ණය. ඒ ගන්නේ වාණිජ වෙළඳපොලෙන්. ඊට පස්සේ ඊළඟ රජය ඇවිල්ලා ඕන ඇත්තටම අර මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ගත්ත ඩොලර් බිලියන 5 විවේචනය කරලා එන්නේ. මේක නොකළ යුතුයි කියලා ඇවිල්ලා ඒ අය ගන්නවා ඩොලර් බිලියන 12ක් ණය. ඒකත් වාණිජ ණය. අවුරුදු 5 හෝ ණය කීපයක් වෙනවා අවුරුදු 10යි. වාණිජ ණයවල වැඩි පොලිය අනුපාතය තාමත්ම අධික. සාමාන්‍යයෙන් අර දීර්ඝ කාලීන අවුරුදු 30ක විතර ණයක් අපි 100ක 1ක 2ක පොලියකට නම් ගන්නෙ මේ වාණිජ ණයක් ගන්නෙ 7ක 8ක පොලියකට. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවේ ගත්ත ණය 8ක විතර ඉහළ පොලියකට ගිහිලා තිබුණා. ඉතින් මේ ණය ප්‍රමාණය අපි නිශ්චිතවම දන්නවා. ඉතින් ඔය අපි සැඟවුණා කියන ණය ඔය දැන් අපි කතා කරන වාණිජ ණය නොවෙන්නට පුළුවන්. දීර්ඝ කාලීන ණය වෙන්න ප්‍රොසෙස් ඔය කියන අංකය සම්පූර්ණයෙන් නිවැරදි නොවෙන්න පුළුවන්. නමුත් අපි නැවත කියන්නට ඕනේ කාරණේ තමයි අපේ රට අද මේ අර්බුදයට පත් වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම මේ ගත්ත කෙටි කාලීන ණය නිසා. මොකද ඔබ උදේ කෙටි කාලීන ණයක් ගත්තොත් මම හිතන්නේ ඔබේ ගෙදරට ඒ ණය ආපහු ගෙවන්නට ක්‍රමයක් තියෙන්නට ඕනේ. අපි මේ ආපහු ගෙවන ක්‍රමයක් දන්නේ නැතුව කෙටි කාලෙකින් ගෙවන ණයක් ගත්තොත් විශාල අමාරුවක් වැටෙනවා. අපිට උනේ ඒකයි 2009 සිට 2010 සිට 2019 දක්වා අපි දිගින් දිගටම කෙටි කාලීන ණය අරන් තියෙනවා. ආපසු ගෙවන සැලැස්මක් නැතුව අද අපි විශාල අර්බුදයකට වැටලා ඉන්නේ. ඒ නිසා අත්වශයෙන්ම කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ගත්ත ඩොලර් බිලියන 5 දැන් ගෙවලා ඉවරයි. දැන් අපි ගෙවන්නේ ඊට පස්සේ යහපාලන ආණ්ඩුව කාලේ ගත්ත ණය. හැබැයි දෙගොල්ලන්ගෙන් කවුරු ගත්තත් මේ ණය ගැනීම අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඒ අවසානයේදී ඔබ කිව්ව දේ මම ඊළඟට අහන්නම් මේ ප්‍රශ්න කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න කළ යුතුයි දේශපාලඥයින්ගෙන් ප්‍රශ්න කිරීම සහ ඔවුන්ව ඇත්තටම මේ ජනතා අධිකරණයේ හමුවට අරගෙන ආ යුතුයි සහ ඒ වගේම නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේ පැහැදිලිවම සඳහන් කළ යුතුයි. එහිදී අපිට තවත් දෙයක් මේ අද පසුරු වන විට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මොකද ඇත්තටම දැන් ලංකාවේ අපි වාර්තා කරන තොරතුරුවලදී සමහර ලාවට කියනවා අන්න අරගොල්ලෝ පක්ෂපාතී මෙන්න මේ අය අරයට තමයි කඩේ යන්නේ. ඉතින් ඒ නිසා එහෙම කියලා. ඉතින් ඒ නිසා අපි වැඩිපුර මේ විදේශ මූලාශ්‍ර පොඩ්ඩක් මේ වැඩිපුර වශයෙන් යොදා ගැනීමෙන් මේ සංගණනයන් සිදු කිරීම කරනවා. චීනය අභිබවමින් ශ්‍රී ලංකාවේ ණය ලබාගෙන ඇති ප්‍රධානතම ද්වීපාර්ශ්වීය ණය හිමියා බවට පත් වෙන්නට ඉන්දියාව සමත් වෙලා තියෙනවා කියලා ඉන්දියාවම තමයි වාර්තා කරන්නේ. ඒ කියන්නේ අපි ඔන්න චීනය පරයා යමින් ශ්‍රී ලංකාවට ණය දුන්නු වැඩිම හොඳම මිතුරා බවට පත් වෙනවා කියලා කියනවා. ඇමරිකානු ඩොලර් මිලියන 968ක් මේ වසරේ පළමු මාස 4 අවසන් වන විට ලබා දීලා තියෙනවා කියලා තමයි ඉන්දියාව වාර්තා කරන්නේ. මම හිතන්නේ 2017 ඉඳලා 2021 දක්වා වසර 5ක කාලයක් තුල අඛණ්ඩව චීනය ශ්‍රී ලංකාවට ණය ලබා දුන්නා. ඒ අතරින් විශාල ණය ප්‍රමාණයකට අපි අද හිමිකම් කියනවා. චීනය නිසා තමයි අද IMF එකේ මම හිතන්නේ ණය ප්‍රතිහගත කරන වැඩපිළිවෙලත් අපිට ටිකක් બ્લોක් වෙලා තියෙන්නේ. ඒ අතරතුර දැන් ඉන්දියාව කියන ඔන්න අපි ණය දීමෙනුත් අනිත් අයට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා. මේක ඔබ ආර්ථිකය පිළිබඳ විශේෂතාවයක් දක්වන විශේෂඥයෙක් විදිහට මේ තත්ත්වය කොහොමද දකින්නේ? ඉන්දියාවේ බලපෑම දැන් මීළඟට කොහොම වේද අපිට? දැන් ඔය ණය ගැන කතා කරනවා මම ඒකත් පොඩ්ඩක් සංඛ්‍යාත්මකව පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම් උදේ. දැන් අපි
චීන ණය උගුලක් ගැන පහුගිය කාලේ ගොඩක් කතා කරානේ. ඒ කතා කරාට ඇත්තටම එතන රටේ සමස්ත ණය වලින් චීනී ගත්ත ණය ප්‍රමාණය තිබුණේ 10ක් 12ක් විතර වගේ ප්‍රමාණයක්. නමුත් අර ණය උගුල කියන කතන්දරය ඇවිල්ලා තිබුණේ මේ ණය අරගෙන හදපු ආයෝජන. ඒවා වලින් මුදල් ජනනය නොකිරීම කාරණේ නිසා තමයි ඒක උගුලක් කියන වචනේ පාවිච්චි වුණේ. නමුත් ඇත්තටම රටේ සමස්ත ණය බැලුවම 90%ක්ම තිබුණේ අනෙක් රටවලින් සහ අනෙක් ආයතන වලින් ගත්ත ණය. දැන් ඔය ඉන්දියාව දැන් කියන වගේ චීනීය මට්ටමටම ඇවිල්ලා ඒ අභිබව යන්නේ මේ අවුරුද්දේ ඩොලර් බිලියන 4ක් චීනෙන් ණයට දෙනවනේ. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට. එතකොට ඩොලර් බිලියන 4ක් එක රටක් විසින් ණය දෙනවා කියලා කියන කාරණේ විශාල ප්‍රමාණයක්. ඒකට අපි ඉන්දියාවට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මේ ණය දීලා හරි අපි මේ තරමට හරි මේ ගොඩ ගත්ත එක. අද කාලා ඇඳලා වාහනය කියන්නේ එහෙන් ලැබෙන සහන අපිට පයින් තමයි යන්නට වෙන්නේ මේ ඉන්දියාව මේ ණය බිලියන 4 දුන්නේ නැත්නම්. ඒ නිසා අපි ඇත්තටම අපි අසල්වැසියා වශයෙන් ඉන්දියාවට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සියල්ල ණයනේ. අනේක. ණය කියලා කියන්නේ ආපසු ගෙවිය යුතු දෙයක්. මේවා ආධාර නෙවෙයි. අපේ රටට තවදුරටත් ආධාර ලැබෙන්නේ අපේ රටට කවුරු හරි ඇවිල්ලා මුදල් දෙනවා නම් ඒවා ණය. සමහර වෙලාවට ඔය අපිට හුඟක් විදේශ මේ දවස්වල නම් ඇවිල්ලා ඔය මේ UNICEF එකෙන් මේ World Food Organization එකෙන් එහෙම අපිට ආධාර දීලා ගියා. විශේෂයෙන්ම අර සමන්තපාව හැමෙලා ආධාර දීලා ගියා. නැත්නම් පොඩි ගණන්. නමුත් අපිට විශාල වශයෙන් ලැබෙනවා නම් IMF එකෙන් හරි ලැබෙනවා නම් ඒවා ආධාර නෙවෙයිනේ. ඒවා ණය. ඒ නිසා අපිට හැමතිස්සෙම ණය ගෙවන්නට සැලැස්මක් තිබෙන්නට ඕන. මට ඇත්ත වශයෙන්ම මේ වර්තමාන රජයත් එක්ක තිබෙන ප්‍රධානතම ගැටලුව තමයි මට කිසිම තැනක පේන්නේ නැහැ ණය ගෙවන සැලැස්මක්. ණය ගෙවන්නට කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. කිසිම කෙනෙක් කතා කරන්නේ කොහොමද අපි ඩොලර් හොයන්නේ කියලා. ණය ගන්නට විතර කතා කරලා හරියන්නේ අපි මේව ගෙවන්න එපා. අපි සරල උදාහරණයක් ගමු. අපි IMF එකෙන් ගන්නවා ඩොලර් බිලියන 2.9ක ණයක්. දැන් ඒක ගන්නට අවුරුදු 4ක කාලයක් නිසා. අපි බලාපොරොත්තු වෙනවා මේ ණය පෙන්නලා දැන් ඔන්න අපිට විශ්වාසනීයත්වයක් ඇවිල්ලා තියෙනවා IMF එකෙන් කියලා අර බ්‍රිජින් ෆයිනෑන්ස් කියලා කියන එක මේ අවුරුද්දේ තියෙන ඉතුරු ඩොලර් බිලියන 4ක පමණ හිඟේ පියවා ගන්නට කොහෙන් හරි ණයක් ගන්න. ජපානයෙන් ගන්න පුළුවන් කියලා මම හිතනවා රජය හිතන. ඒකයි ජනාධිපතිතුමත් මම හිතන්නේ ජපානයටත් යන්නේ. නමුත් මේ ණය ආපහු ගෙවන්න එපා. දැන් මේ ණය නොගෙවුවොත් අපි යන අවුරුද්දේ තව ඩොලර් බිලියන 5ක් ගෙවන්න තියෙනවා. ඒක නොගෙවුවොත් තව ඩොලර් බිලියන 5ක් ගෙවන්න තියෙනවා. ඉතුරු අවුරුදු 4කට අපිට ඩොලර් බිලියන 20ක් විතර ගෙවන්නට තිබෙනවා. ඒතර මේ තව ගන්න ණය ගෙවන්නට සල්ලි හොයන්නේ කොහොමද කියලා ඔබ කියන්න මට ආණ්ඩුව කියනවද කියලා? මට නම් ඒක කිසිම තැනක ඇහෙන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ආණ්ඩුව මේ විදිහට වර්තමාන ආණ්ඩුව මේ විදිහට ඩොලර් උත්පාදනය කිරීම සඳහා වන වැඩපිළිවෙලක් ඇත්තටම තියෙනවද කියන ප්‍රශ්නේ ඔබතුමා නගන එක හරියටම හරි අපිටත් පේන්නේ නැහැ. මාධ්‍ය විදිහට අපි මේ හැම කාරණයක් පිළිබඳව අපිත් සොයාබලමින් ඉන්නවා. මොකද රට බොහොම අගාධයකට වැටිලා තියෙන්නේ. මෙතනින් කොහොම හරි අපි හිටපු තැනට හරි යන්න ඕනේ. ගොඩ යාම කෙසේ වෙතත් අපි දියුණු වීම කෙසේ වෙතත් හිටපු තැනට හරි අපි යන්න ඕනේ. නමුත් ඒ වගේ තත්වයක් අපිටත් පේනෙන්නට නැහැ. එවන් වකවානුවක් තුල තමයි අපිට IMF එක යම්කිසි පිහිටක් ලබා දෙන්නේ. IMF එක ඩොලර් බිලියන 2.9ක ආධාරයක් ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. ඔබ හිතන විදිහට IMF ප්‍රවිෂ්ටය අපි මේ IMF සඳහා යොමු වීම ඔවුන්ගේ කොන්දේසි මොන විදිහට ශ්‍රී ලංකාවට බලපායිද? ඔබ පාවිච්චි කරපු වචනයක් මම නිවැරදි කරන්න ඕනේ. ආධාරයක් නෙවෙයි. IMF එක දෙන්නේත් ණයක්. දැන් IMF එක ණයක් දෙන්නේ මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් මේ IMF එකේ සමාජික රටවල් ඉන්නවනේ. දැන් ලංකාවත් සමාජික රටක්. ඒතර මේ සමාජික රටක් ගෙවුම් ශේෂ හිඟයකට මුහුණ පෑවා. මේ කියන්නේ විශේෂයෙන්ම විදේශ ආදායම් සහ විදේශ විනිමය අතර පරතරය පීරවා ගන්නට බැරුව විදේශ මුදල් නැතුව ආර්ථික අර්බුදයකට ගිය වෙලාවක සාමාන්‍යයෙන් IMF ආයතනය ඇවිල්ලා ඒ ප්‍රශ්නය తాවකාලිකව විසඳා ගැනීම සඳහා ණයක් දෙනවා. ඒතර මේ ණය දෙන ගමන් IMF එක තව දෙයක් කරනවා. දැන් IMF එක ඇවිල්ලා බ්ලැන්ක් චෙක් එකක් ලියලා දීලා යන්නේ නැහැ. ණයක් දීලා ඔයාලට පුළුවන් වෙලාවක ගෙවන්න කියලා IMF එක කියන්නේ. IMF කියන්නේ හරි මම ණය දෙනවා. හැබැයි ඔයාට ණය ආපහු ගෙවන්න පුළුවන් බව මට සහතික කර ගැනීම සඳහා ඔයා මෙන්න මේ දේවල් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබ මෙන්න මේ විදිහට වියදම් අඩු කර ගන්නට ඕනේ. ඔබ මෙන්න මේ ආකාරයට ආදායම් වැඩි කර ගන්නට ඕනේ. එතකොට තමයි මට විශ්වාසය තිබෙන්නේ ඔබ මගේ ණය ආපසු ගෙවාවේ කියලා. මොකද IMF එක මේ අපිට දෙන ණයත් IMF එකට එන්නේ ඔවුන්ගේ සමාජික රටවලින්. ඒක හරියට අපි බැංකුව ගිහලා සල්ලි දැම්මහම බැංකුව අපේ සල්ලි පාවිච්චි කරලා එක එකට ණයට දෙනවනේ. ඒ වගේ තමයි IMF එකට IMF එකේ සමාජික රටවලින් දෙන මුදල් තමයි මේ ණයට දෙන්නේ. ඒතර IMF එකට අවශ්‍යයි මේ ණය ආපහු ගෙවන්න පුළුවන් කියන එක පිළිබඳ සහතිකයි. ඒ නිසා මේ IMF කොන්දේසි කියලා කියන්නේ ඒකයි. එතකොට IMF එක දැඩි කොන්දේසි දානවා කොහොමද අපේ ආදායම් වැඩි කරගන්නේ වියදම්
අඩු කරගන්නේ කියලා. හුඟක් වෙලාවට දේශපාලනික හේතු නිසා මේ IMF කොන්දේසි ඉටු කරගන්න බැරුව රජයන් විසින් මගදී මේ IMF වැඩසටහන් අතහැරලා දානවා. දැන් මේ පාර IMF එක අපිට මේ බිලියන 2.9 දෙන්නේ දැඩි කොන්දේසි වලට යටත් කියලා අපි දන්නවා. තාමත් අපි හැබැයි කොන්දේසි මොනවද කියලාවත් දන්නේ නැහැ. අපි ඉල්ලා සිටිය පාර්ලිමේන්තුවට කියන්න මේ කොන්දේසි මොනවද කියලා. ජනතාව දැනගන්නට ඕන ඉස්සර වගේ නෙවෙයි දැන් ජනතාව අවදියෙන් ඉන්නේ අපි ආණ්ඩු ගන්න තීන්දුව తీරන ගැන. නමුත් අපිට තාම කියලා නැහැ. කෙසේ වෙතත් මම විශ්වාස කරනවා බරපතල කොන්දේසි යටතේ තමයි මේ ණය අපිට ලැබෙන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනාවක් දැන් පසුගිය සතියේදී වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයා සමග අපි සාකච්ඡාවේදී මම මේ ස්ථානයේ සිදු කරපු සාකච්ඡාවේදී ඔහුම සඳහන් කරනවා මේ IMF එකේ ඉංග්‍රීසි පිටපත තමයි සිංහල පරිවර්තනයක් බවට පත් වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතුරු අයවැයක් විදිහට ඉදිරිපත් කරන්න කියලා. ඒ තුල අඩංගු වෙනවා මේ රාජ්‍ය ආයතන ප්‍රතිහුවගත කිරීම කියලා කියන්නේ වචනයක් නේ. ඇත්තට මේක විකිණීමක් නේ කරන්නට හදන්නේ. ඉතින් එන්න ඒ වගේ කරුණු ගණනාවක් අන්තර්ගත වෙනවා කියලා. ඔබට මේ සම්බන්ධයෙන් තොරතුරක් නැද්ද? ඇත්තටම මේ අපි IMF එකේම තොරතුරු අරගෙන යෝජනා අරගෙන අයවැයක් ඉදිරිපත් කරා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? නෑ මම හිතනවා පැහැදිලිවම IMF එකේ මූලික එකඟතාවයේ තිබෙන යම් දේවල් තමයි මේ අයවැය හරහා එළියට ඇවිල්ලා තිබෙන්නේ. එතකොට ඔබ නිවැරදිව කිව්වා වගේ මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, බදු වැඩි කිරීම මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම IMF යෝජනාවලියේ තිබෙනවා විය යුතුයි. නමුත් අපි අහන්නේ එතනින් එහාට ගිය දෙයක්. අපි අහන්නේ අපිට හරියටම කියන්න මොනවද වැඩි කරන බදු? මොන විදියටද ආදායම අඩු කරන්න කියලා කියන්නේ? මොන විදිහට ආදායම් වැඩි කරගන්න කියන්නේ. මොකද මේ තීන්දුව තීරණවල සමහර විට තියෙන්න පුළුවන් අපිට එකඟ වෙන්න බැරි කාරණා. මම ඔබට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. උදය දැන් අපි මැයි මාසේ අපේ ආණ්ඩුව තීන්දුවක් ගත්තා. අපේ රටේ ජනතාවත් මේක හරියාකාරව තේරුම් ගන්න නැතුව මුගක් සන්තෝෂ වුණා ඒ තීන්දුවට. මොකද ඒ තීන්දුව තමයි අපි ණය පැහැර හැරීමට තීන්දුවක් ගන්නවා. නේද? එතකොට ඒ වෙලාවේ අපේ නිලධාරීන් ඇවිල්ලා මේක කිව්වහම ඉතින් ඒක ඒ වෙලාවේ හොඳටම වැටිලා හිටපු වෙලාවේ ඒක හොඳ දෙයක් වශයෙන් දැක්කා. නමුත් මම ඒක අභියෝගයට ලක් කරනවා. මොකද ඒක ඒ වෙලාවේ කළ යුතුව තිබුණාද කියන කාරණය අපිට 100%ම නිවැරදිව කියන්න බෑ. මොකද ඒකෙන් ආපු අතුරු ප්‍රතිඵල අන්තිම භයානකයි. මොකද අපිට ඒ වෙලාවේ ගෙවන්න තිබුණේ මම දන්න විදිහට පළවෙනි වතාවේ ගෙවන්න තිබුණේ ඩොලර් මිලියන 68ක් විතර වගේ ගාණක්. ඩොලර් මිලියන 68ක් කියන්නේ නැවකට ගෙවන ගාණ නැව දෙකක ගාණ. එතකොට මේ මුදල හොයාගන්න ක්‍රමයක් තිබුණේම නැද්ද? මේක අඩු ගානේ ලංකාවේ බැංකු කීපයක කොන්සෝටියම් එකකින් ගන්නට ක්‍රමයක් තිබුණ නැද්ද? එහෙම නැත්නම් මේක ඩෙවලොප්මන්ට් බොන්ඩ් එකක් ඉෂු කරලා මේ මුදල හොයාගන්න තිබුණ නැද්ද? එහෙම කරන්නේ නැතුව ඒ වෙලාවේ ආණ්ඩුව ගත්තේ පහසුම තීන්දුවද? ගෙවන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. ඕන කෙනෙකුට ගන්න පුළුවන් තීන්දුව. හැබැයි ඒ තීන්දුව ගැනීම නිසා මොකද වුනේ? ඒ තීන්දුව ප්‍රකාශයට කරපු මොහොතේ සිට soft default කියලා කියපු මොහොතේ සිට අපිට කිසිම කෙනෙක් අතමාරුවක්වත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ එළියට ඇවිල්ලා ගෙදරින් එළියට ඇවිල්ලා කියනවා මම බංකොලොත් කියලා. කිව්වට පස්සේ අල්ලපු ගෙදර මිනිහා රුපියල් 2000ක්වත් දෙන්නේ නැහැ නේ හදිස්සියකට. කැලලක්වත් කියන ආයි බංකොලොත් කියන මිනිහාගෙන් සල්ලි ගන්න බෑනේ. ඉතින් ඒ තීන්දුව ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි මම කියන්නේ. නැවත ඒ තීන්දුව ගන්න වෙලාවේ ඒක පාර්ලිමේන්තුවටවත් දැනුම් දීලා සාකච්ඡා කරලා නෙවෙයි ගත්තේ. මේ රටේ මුදල් පිළිබඳ අවසාන වගකීම තියෙන පාර්ලිමේන්තුවට. නමුත් අපි පාර්ලිමේන්තුවේ ඉන්නට මේක ලැබුණේ නැහැ. ඉතින් ඒක ඒ වෙලාවේ දුන්නා නම් සමහරට සාකච්ඡා කරලා වෙනත් මතයක් එළියට එන්න තිබුණා. අපි දැනුත් කියන්නේ මේ IMF එකත් සමග යන කොන්දේසි අපිට කියන්න අපිට කතා කරන්න පුළුවන්. ඒතර සමහරට අපි එකඟ වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් විවෘතව ඒවා ඉදිරිපත් කරන්න. මොකද තවදුරටත් ජනතාවට උඩ බලාගෙන ඉන්න බෑ. ආණ්ඩුව මොකද තීරණය කරගෙන එහි ප්‍රතිඵල විඳවන්න. ඇත්තටම මේ IMF එකේ කොන්දේසි මොනවද කියන කාරණය පිළිබඳව තාම රටට නිවැරදිව ප්‍රකාශයක් කරලා නැහැ. දැන් රටට ප්‍රකාශ කරන්නේ කොහොමද? මෙතුම සඳහන් කරනවා වගේම පාර්ලිමේන්තුවරත් තාම මේක කියලා නැත්තම් දැන් මුදල් බලය තියෙන පැහැදිලි ලෙසම පාර්ලිමේන්තුවේ ජනතාව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ රටේ තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම ජනතාවට වග කියන්න අවශ්‍යයි. හැබැයි ඔවුන් අපි දැන් ලක්ෂ 10ක අපි මේ එක්කෙනෙක් මමත් ලක්ෂ 10ක ණයකාරයෙක්. දැන් ඒ තත්ත්වයට අද රට ඇදලා දාලා පුද්ගලයන් ඇදලා දාලා තවත් රටට මොකද්ද කරන්න කියන කාරණය පැහැදිලිව ජනතාවට කියන්නේ. මේ විදිහට හංගලා ගිවිසුම් ගත වෙන්න පුළුවන්ද? දැන් IMF එක වගේ තැනකට ගිහිල්ලා ගිවිසුම් ගහන්න එහෙම ආණ්ඩුවක් තිබ්බ පළියට පුළුවන්කමක් තියෙනද රටේ ජනතාව එහෙම උකසර තියන්නේ? අපි අවසානයේ පාර්ලිමේන්තුව රැස්වුණ සතියේ අපි මේ ප්‍රශ්නේ මතු කරා. මමත් පාර්ලිමේන්තුවේදී ඒක මතු කරා. අපේ මේ මම හිතන්නේ විපක්ෂ නායකතුමා, ජනතා විමුක්ති නායකතුමා, ජීල් පිරිස මත අපි ඔක්කොම මේ ගැන කතා කරා. අපි දිගින් දිගටම මේ ගැන හඬ නගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම හිතන්නේ නැහැ IMF ආයතනයට අවශ්‍ය කියලා මේව හංගලා කරන්න.
අපි බලාපොරොත්තු වෙනවා අඩු ගානේ IMF ආයතනෙවත් මේ අපේ හඬට සවන් දීලා මෙයාට කියයි කියලා මේවා හංගන්න එපා කියලා. මොකද මේක හංගන එක වැරදිනේ. මොකද අවසානයේදී අපි ඔක්කොම අමාරු වැටලා ඉන්නේ. දැන් නැව ගිලෙන්න යන්නේ. ඉතින් මේ නැව ගිලෙන නැවෙන් කොහොමද ගොඩ එන්නේ? මේකේ මේ කැලි ටික හටවගෙන හරි ගොඩ බිමට පීනන්නේ කොහොමද කියලා අපි ඔක්කොම එකතු වෙලා විසඳුම් හොයා ගන්නට එපා. ඒකේ කවුරු හරි කට්ටියක් තීන්දුව ගන්නවා අනිකයට ඒක දැනුම් දෙන්නේ වගේ වැඩ කරන්න පුළුවන් තත්වයක නෙවෙයි අපි මේ වෙලාවේ ඉන්නේ. ඒ නිසා අපි දිගින් දිගටම කියන්නේ අපි ආණ්ඩුවට උදව් කරන්න කැමතියි. ආණ්ඩුවේ කකුලෙන් අදින්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි සියලු දෙනාටම අවශ්‍ය මේ රටේ මේ තියෙන ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න. හැබැයි අපෙන් හංගන්න එපා. ව්‍යවස්ථාදායකින් හංගන්න එපා. මොකද ඔබම නිවැරදිව කිව්වා වගේ මේ පාර්ලිමේන්තුවේ තමයි මුදල් සම්බන්ධ අවසාන වගකීම තිබෙන්නේ. අපිත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරන්න. සාකච්ඡා කරලා මේවා විසඳගන්න. බොරුවට මේ අපි සාකච්ඡාවෙන් සම්මුතිය මේවා කරනවා මේ සභා පීඨනවා ජනතා සභා පීඨනවා කියලා වැඩක් නැහැ නේ. අන්තිමට පාර්ලිමේන්තුවේ මේවා කතා කරනවත් දෙන්නේ නැත්නම්. හොඳයි. මේ ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න ටික විසඳගත්තොත් තමයි රටේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිව පේන්නට තියෙනවා යම් කණ්ඩායමක් යම් පිරිසක් ඉන්නවා මේක පක්ෂ විපක්ෂ මේ හැම තැනකම ඉන්නවා. ඔවුන් කැමති මේ රටේ තියෙන ප්‍රශ්නේ උන්ට දැනෙනවා. ඔවුන් මහ පොළොවේ ජීවත් වෙන අය, පොළොවේ අඩිය තියෙන අය. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. පොළොවේ අඩිය තියන්නේ නැතුව අර සත්මහල් ප්‍රාසාදවල ජීවත් වෙන තව කණ්ඩායමකුත් ඉන්නවා. ඔවුන්ට තාම තේරෙන්නේ නැහැ. මොකද ඔවුන් පොළේ යන්නේ නැහැ. ඔවුන් කඩේට යන්නේ නැහැ. ඔවුන් මහජනතාවත් එක්ක ගැවසෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ කණ්ඩායම් දෙකම තුනම හතරම එකට එකතු කරලා රටේ ඇත්ත තත්ත්වය අවබෝධ කරලා දීලා මේ රට මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ කිලෙන්න යන නැව මුඩ දා ගන්න සිද්ධ වෙනවා. හොඳයි අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව සාකච්ඡාවට යලිත් අවතීර්ණ වෙමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සමගයි අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ ටර්නින් පොයින්ට් වැඩසටහනෙන්. බොහෝ දේවල් පිළිබඳව අවධානය යොමු කරමින් අපි මේ සාකච්ඡාව සිදු කරගෙන යන්නේ විශේෂයෙන්ම ඔබ මෙතුමන් වැඩසටහනට පැමිණෙන බව දැනගත්තට පස්සේ අපේ පූර්ව ප්‍රචාරක පටවලින් අපිට විවිධ පණිවිඩ ලබා දීලා තිබුණා. විශේෂයෙන්ම WhatsApp මාර්ගයකව ලබා දුන්නු පණිවිඩ තියෙනවා. මම මීට සති කිහිපයකට කලිනුත් ඔබට තොරතුරක් ලබා දුන්නා. එය සුබවාදී ලෙස ඉක්මනින් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා. සජීවී ලෙස ඔබට සම්බන්ධ වීමේ අවස්ථාවත් ඒ වගේම තමයි ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න ඒ විදිහටම මේ එන අපේ දේශපාලඥයින්ට ආරාධිත ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා වන අවස්ථාව ඉතා ඉක්මනින් ලැබෙවි. ඒ අතරතුර මෙතුමන් පැමිණෙන බව දැනගත්තට පස්සේ ඔබ අපිට එවන ලද ඒ තොරතුරු පණිවිඩ හරහා විවිධ මාර්ගික එවන ලද පණිවිඩ හරහා තියෙන ප්‍රශ්න වලටත් ඉතා ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නට අපි ඒවා යොමු කරන්නට සූදානම්. ඒකේ ප්‍රධානම කාරණයක් තමයි මන්ත්‍රීතුමනි දැන් මේ දවස්වල දැන් අද දවසේ අපේ ප්‍රධාන ප්‍රවෘත්ති තුල අපගේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙන කාරණේ තමයි පන්සල්වල අපේ හාමුදුරුවරුන්ට ආගමික සිද්ධාස්ථාන වලට සිද්ධ වෙලා තියෙන මේ කාරණේ විදුලි බිල වැඩි කිරීම. දැන් IMF එක ගැන අපි කතා කරා. IMF එකේ එක යෝජනාවක් බවට පත් වෙලා තියෙනවා කියන කාරණේ බොහෝ දෙනෙක් කියනවා විදුලි බිල ශ්‍රී ලංකාවේ වැඩි කළ යුතුයි. ඒ සඳහා අනුගත වෙමින් රජය විදුලි බිල 3,400කින් 4,500කින් වැඩි කරා කියන චෝදනාව බරපතල විදිහට තියෙනවා. ඒ අතරතුර තමයි දැන් ඉදිරි පෝයේදී මහා සංඝරත්නයේ සූදානම් වෙනවා පන්සල් කළුවරේ තියන්න. මේක ඉතිහාසයේ පළවෙනි වතාවට සිද්ධ වෙන යන කාරණයක්. මේ වගේ දෙයක් සිදු නොවිය යුතුයි කියන දේ තුල තමයි අපි හැමෝම ඉන්නේ. මේ වගේ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේදීවත් IMF ඇත්තකින් තියමු. අපිට සාමාන්‍ය අපිට තියෙන කොමන් සෙන්ස් එකක් තියෙන්න ඕනේ මේ වගේ දෙයක් කරද්දී මොන වගේ ෆීඩ්බැක් එකක්ද ප්‍රතිචාරයක් දෙන්නේ කියන දේ බලන්න. ඇයි මෙතෙන්ද ආණ්ඩුවයට ගමන් කරන්න බැරි වෙලා තියෙන්නේ මෙතන? මෙතනදී අපිට පැති කීපයක්ම බලන්න වෙනවා. එක පැත්තක් නෙවෙයි පැති කීපයක්ම බලන්න වෙනවා. එක පැත්තකින් ආණ්ඩුව තර්ක කරනවා ආණ්ඩුවේ මේ විදුලි උත්පාදන සංවේදන වියදම ඉතාමත්ම වැඩි. මේක රජයට දරා ගන්න බෑ. මේක පාරිභෝගිකයන් සමග බෙදා ගන්නට ඕනේ කියලා. අනිත් පැත්තෙන් ජනතාව අහනවා දැන් මේ විදිහට මේ වියදම වැඩි වෙලා තියෙන්නේ කාගේ වරදින්ද? ඇයි මේක හරියට කළමනාකරණය කරගත්තේ නැත්තේ? මොකද අපි දැන් මම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සමාජිකයෙක්ව සිටියා. මේ ළඟදී අපි එළියට දැම්ම. එතකන් අපි කෝප් කමිටුවේ ඉඳගෙන අපි මේවා සාකච්ඡා කරනවා. අපි දැකපු දේ තමයි මේ ආයතනවල විශාල නාස්තියක් සිද්ධ වෙනවා. විශාල නාස්තියක් දූෂණයක් සිද්ධ වෙනවා. මේ මමත් ඉංජිනේරුවෙක් නිසා සමහරට මගේ මේවල ඉන්න ඉංජිනේරු සගයන් අකමැතිද කියනවාට නොති යථාර්ථයක තමයි නිලධාරි නෙවෙයි. සමහරලාට දේශපාලනඥයන් ගත්ත වැරදි තීරණ නිසා තමයි අත් වශයෙන් මේ අධික මිලක් අපිට විදුලිය සඳහා වැය කරන්න සිද්ධ වෙන්නේ. ඒතකොට මේක සම්පූර්ණ ජනතාව අපිට පටවන එක හරිද? ඒක හරි නෑ. මොකද ජනතාව මේකට 100%ක් කියන්න අවශ්‍ය නෑනේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ජනතාව තමාරුවෙන් ඉන්නේ මේ බර ජනතාවට
දෙන්නට ඕන නම් කොටසක් ඒක අර මම මුල්ලුත් කිව්වා වගේ ක්‍රමානුකූලව කරන්න. ටිකින් ටික කරන්න, තෝරාගෙන කරන්න. දැන් අපි දැන් ඔබ කතා කරපු මේ ආගමික ස්ථාන. දැන් ආගමික ස්ථාන කියලා කියන්නේ අපේ සංස්කෘතියේ කොටසක්නේ. මේ ලංකාවේ ප්‍රධාන ආගම් කීපයක්ම තියෙනවා. ඒ අපේ ජනතාව සාමාන්‍යයෙන් මේ ආගම් වලට හුඟක් සමීප ජාතියක්. එතකොට මේ අන්තිමට මේ ආගමික ස්ථාන වලට වියදම් කරන්නේ ජනතාවමයි. වෙනම ආදායමක් නැහැනේ. එතකොට මේවාට යන වියදම යම් කිසි සහනයක් දෙන්නට රජය සලකා බලන්න ඕන කියලා මම නම් හිතනවා. සමහර වෙලාවට ඒවා සාකච්ඡා කරලා විශාල වියදමක් දරන තැන් එක්ක යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා ඒවා අඩු කරගන්න කියලා, වියදම අඩු කරගන්න කියලා හෝ යම් කිසි වෙනසක් කරන්න. එහෙම නැත්නම් ආගමික ස්ථාන වලටයි අනික් අයට හැමෝටම එක හැන්දෙන් බෙදෙන එක මේ වෙලාවේ මම හිතන්නේ සුදුසුයි කියලා. හොඳයි දැන් ඔබ මතු කරන කාරණයක් ඔබතුමන් ඉංජිනේරුවරයෙක් පැහැදිලිවම ඔබතුමන් දන්නවා මේ තුළ සිද්ධ වෙන කාරණා මොනවද කියලා. අර විදුලි බල මණ්ඩලයට බරපතල චෝදනාවන් රැසක්ම එල්ල වෙමින් තියෙනවා. මේ විදුලි මිලදී ගැනීම වලට හරි ආසාවක් තියෙනවනේ. විදුලි මිලදී ගැනීම තියෙනවා නම් ඒ සඳහා තමයි වැඩි ප්‍රයොරිටි එකක් අර මූලිකත්වයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පුනර්ජනනීය බල ශක්තියක් ගැන කතා කරන්නවත් දෙන්නේ නැහැ. ග්‍රිඩ් එකට මේක ගන්න බෑ කියන හරි බරපතල තර්කයක් ඉදිරිපත් කරනවානේ. මම මේ වෙලාවේදී මේ විදුලි බල මණ්ඩලයේ ඒ කොටසට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අර ආයතන පිළිබඳව කතා කරනකොට රජය දැන් අතුරු අයවැයේදී ඉදිරිපත් කරනවා පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න. ඒ රජයේ වචනය. නමුත් අපි නම් මේ වචනේ යොදන්නේ රාජ්‍ය ආයතන, මේ රජයේ ආයතන විකුණා දැමීම සඳහා වන උත්සාහයක කොටසක් මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ අතරින් ගත්තහම අපි ගමු උදාහරණ කිහිපයක්. දැන් රාජ්‍ය ආයතන 50කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිව්‍යුහගත කරන්න රජය සූදානම් වෙනවා. ඒ අතරින් දැනටමත් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. විවෘතව අමාත්‍යවරයා සඳහන් කළා. නිමල් ශ්‍රීපාල සිල්වා අමාත්‍යවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවයේ පාඩු ලබන බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකන් කේටරින්ග්ස්, අය වගේම ග්‍රවුන්ඩ් හැන්ඩලින්ග්ස් කියන කොටස් ලාභ ලබනවා. කොටස් ලාභ ලබද්දී ඒවත් විකුණන්න හදනවා. මේක තුල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවෙනවාද? මම නම් හිතනවා උදේ පැහැදිලිව කුමන්ත්‍රණයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද මෙතන දැන් අපි දැන් මේ ප්‍රතිව්‍යුහගත කරනවා කියලා අයවැය කිව්වට මේ සම්බන්ධයෙන් ඍජු ප්‍රකාශන දෙකක් අපි දැකලා තියෙනවා. එකක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමාගේ කතාවකදී කියනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ටෙලිකොම් ආයතන මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න ඕනේ කියලා. ඒතර ශ්‍රී ලංකන් මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ටෙලිකොම් කියලා කියන්නේ ලාභ ලබන ආයතන දෙකක්. ඉතින් මේ තරම් පාඩු ලබන ආයතන තිබියදී එතුමා ඒ ආයතන දෙක ගැන කතා කරන්නේ කියලා අපිට සැකයක් තිබෙනවා. ඊළඟට නිමල් සිරිපාල මහත්මයා ඇවිල්ලා ලොකු ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මේක කරන හැටිම කියනවා. එතුමා කියනවා දැන් මේ ආයතන තුනක් තියෙනවා. මේ ශ්‍රී ලංකා කේටරින් තිබෙනවා. ඊළඟට මේ ලොජිස්ටික්ස් හැන්ඩල් කරන මේ කම්පැනි එක තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකන් එක තියෙනවා. මේකේ පැසෙන්ජර් හැන්ඩලින් කරන එක. අර දෙක අපි විකුණන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒතර ඒක ප්‍රතිව්‍යුහගත කිරීමක් නෙවෙයිනේ. ඒක පැහැදිලිව මේ ලාභ ලබන ආයතන දෙකක් විකුණා දැමීමේ ප්‍රයත්න. ඊට අමතරව පුදුම වැඩක් වෙනවා. මෙතුමා ඒ රැස්වීමේදී කියලා තියෙනවා ඒවා විකුණන ගාණක්. ඒතර මේ තරම් ඉක්මනට මේවා හරියට වැලියු කරලා, ටැක්සේරු කරලා හරි ගාණ හොයාගෙන තියනවාද? එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා මම හිතන්නේ මෙතරම් කෙටි කාලයක් තුල. එහෙමනම් මට සැකයක් එනවා. මෙතන තිබෙන්නේ ඇත්තටම වෙන පැහැදිලි කුමන්ත්‍රණයක් හෝ ගනුදෙනුවක් තමයි මෙතන සිද්ධ වෙන්නේ යන්නේ කියලා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේත් මේ ප්‍රශ්නේ අත් වශයෙන්ම ආරම්භ වෙන්නේ එමිරේට් ආයතනයෙන් අපි කළමනාකරණය ගත්තට පස්සේ. මොකද ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට් ආයතනත් සමග එකතු වෙලා පාලනය කරපු කාලේ ලාභ ලැබුවනේ. නමුත් අපි ඒක දේශපාලන තීන්දුවක් මත වෙනස් කරපු දා සිට තමයි මේ පාඩු ලැබීම පටන් ගන්න. දැන් අද මේ වෙනකොට ඩොලර් බිලියනයකට කිට්ටු ප්‍රමාණයක් පාඩු ලැබලා තියෙනවා මේ කාලය තුල. ඒ කාලය තුල ඔබ දන්නවද උදේ මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිහිටුවා සිට අද වනතුරු මම හිතන්නේ ඇමතිවරු 14 දෙනෙකුද සභාපතිවරු 15 දෙනෙකුද ප්‍රධාන විධායකවරු 6 දෙනෙකුද මාරු වෙලා තියෙනවා. ඉතින් ආයතන මේ විදිහට දුවන්න පුළුවන්ද? ආණ්ඩුව මාරු වෙන පාරට නිලධාරියෝ වෙනස් කර ආයතන ප්‍රධානියෝ වෙනස් කර ආයතන කළමනාකරණය කරන්න බෑනේ. මේ පාඩුව ඇතුලේ තියෙන හුඟක් පාඩු ඇත්තටම බැලුවොත් කළමනාකරණත් වැරදි තීන්දුව. උදාහරණයක් ගන්න යහපාලන ආණ්ඩුව ආවට පස්සේ යහපාලන ආණ්ඩුව තීන්දුවක් ගන්නවා කලින් ආණ්ඩුව විසින් මිලදී ගැනීමට නියමිතව තිබුණු බොයින් ගුවන් යානා වගේ ගන්නෙ නෑ අපෝ දෙනවා කියලා. ඒතකොට ඒ ගිවිසුම අවලංගු කරන්න මට මතක හැටියට ඩොලර් මිලියන 110ක් විතර වගේ තව වැඩිපුර අපිට ගෙවන්න සිද්ධ වෙනවා. නිකන් ඩොලර් බිලියනේ පාඩුවෙන් 10%කට වැඩි ප්‍රමාණයක් ඒ වන්දිය ඒක කළමනාකරන තීන්දුවක්. ඉතින් බීම තමයි අර ආර්ථික අපරාධ.
අන්තිමට ඔබත් මමත් ගෙවන්නේ මේ තීන්දුව වලට. ඒ වගේ උගාක් මේ තීන්දුව අරන් තියෙන්නේ වැරදි තීන්දුව සහ දේශපාලනය කිරීම නිසා. ඉතින් ඒකට පිළිතුර මේකේ තියෙන ලාභ ලබන කොටස් දෙක වෙන් කරලා විකුණන එක නෙවෙයි. දැන් ශ්‍රී ලංකා කේටරින් කියන ආයතනය උදාහරණයක් වශයෙන් ගන්න ශ්‍රී ලංකා කේටරින් කියන ආයතනය ආහාර සපයන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට පමණ නෙවෙයි. ලංකාවට එන සෑම ගුවන් සේවාවකටම ආහාර සපයන්නේ ශ්‍රී ලංකා කේටරින් වලින්. එතකොට අපි හිතමු ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉවත් කරත් තව අවුරුදු ගණනාවක් දශක ගණනාවක් මේ ශ්‍රී ලංකා කේටරින් ආයතනයට දුවන්න පුළුවන් මේ ගුවන් ආයතන වලට මේ ආහාර සපයමින්. දැන්ටමත් ඒක මම හිතන්නේ ඩොලර් බිලියන මට මතක හැටියට ඩොලර් බිලියන 3ක් රුපියල් බිලියන 3ක් විතර වාර්ෂික ලාභයක් ලැබෙනවා. ඉතින් ඒ ලාභයේ තියෙන ආයතනය මොනවටද විකුණන්නේ? ඒක තියාගන්නට පුළුවන්. ඊළඟට මේ අනික මේ ලොජිස්ටික්ස් හැන්ඩල් කරන එක. ඒකත් මුළු එන හැම ගුවන් සේවාවක් වෙනුවෙන් කරන්නේ. ඉතින් ඒවා විකුණන එක නෙමෙයි කරන්නට ඕනේ. අපි බලන්නට ඕනේ මේක සමස්තයක් වශයෙන් අරගෙන. අපිට මේක ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද කියලා. ඔබම නිවැරදිව කිව්වනේ ප්‍රතිව්‍යුහගත කරන්න කියලා කරන්න යන්නේ පුද්ගලීකරණයක්. පුද්ගලීකරණය ප්‍රතිව්‍යුහගත කිරීම එකක් නෙවෙයි. මේ අනික දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දැන් මේ පාඩු ලබන ආයතනයට කරන කිසිම දෙයක් කියන්නේ නැහැ. මේගොල්ලෝ කියන්නේ මම නිමල් සිරිපාල මහත්මයාගේ කතා අහන් හිටියයි දා. එතුමා කියන්නේ මේ දෙක විකුණලා ලැබෙන සල්ලි වලින් අරකේ ණය වලින් කොටසක් ගෙවනවා කියලා. ඒතකොට ණය ඉවර වෙන්නේ නැහැ. පාඩු ලබන ආයතනෙ තාම තියෙනවා. එතනින් එහාට එක ගොඩ දාන්නේ නිමල් සිරිපාල මහත්තයාගේ දේපල විකුණලාද? අටුව කඩලා පුටුව හැදුවා වගේ දෙයක් කරන්න හදන. ඉතින් ඒව සම්පූර්ණ ඔවගේ උදාහරණ ඕන තරම් රංගාවේ පෞද්ගලීකරණය තියෙනවා. පෞද්ගලීකරණය 1987 විතර පස්සේ පටන් අරගෙන මම හිතන්නේ 2002 විතර 2002 විතර වෙනකන් විශාල ආයතන ගානක් මේ රටේ පෞද්ගලීකරණය කරා. ඒ පෞද්ගලීකරණය කිරීම වලින් අති බහුතරය අන්තිම දූෂිත ගනුදෙනු. ඒ හුඟා ආයතන තක්සේරු වටිනාකමට වඩා ඉතාමත්ම අඩු මුදලකට තමයි විකුණන්නේ. සිලෝන් ගෑස්, තුල්හිරිය, එතකොට නයිලොන් 9 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් උදාහරණ ඕන තරම් අපිට පෙන්වන්න පුළුවන්. තක්සේරු මුදලටත් වඩා අඩු මුදල් වලට තමයි ඒවා විකුණුවේ. ඒවා අන්තනික වංචනික ගන්න නිසා මේ ලංකාවේ නම් මේ පුද්ගලීකරණය කියලා කරන දේ පාරදුෂ දෙයක් නෙවෙයි. ඒ නිසා මේවා ප්‍රතිව්‍යුහගත කරන්න ඕන නම් පළමුව මේක රජය තුල තියාගෙන ප්‍රතිව්‍යුහගත කරන්න. දෙවනුව මගේ නම් යෝජනාව මේක අවශ්‍යම නම් මේ කොළඹ කොටස් වලට පොලේ ලැයිස්තුගත කරන්න. මොකද ලැයිස්තුගත කරාම සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවේ නියාමනයට යටත් වෙනවා මේ ආයතන. ඒතකොට ඒ වල accounts හැම මාසෙම පබ්ලිෂ් කරන්න ඕනේ. ජනතාවට පේනවා මොනවද කරන්න කියලා. පාරදර්ශකභාවයක් ඇති වෙනවා. ඒ ආයතනයේ වටිනාකම මොකද්ද කියලා මුළු රටම මුළු ලෝකෙම දැනගන්නවා. ඒතකොට මේ අතයට ගනුදෙනු කරන්න බෑ. ඉන් කොටසක් හෝ පෞද්ගලීකරණය කරන්න ගියාම. එහෙම කරනවා පියවරෙන් පියවර මේක කරනවා මිස පෞද්ගලීකරණය කරන්න ඕන නම් රජයේ ව්‍යාපාර කරන්න අවශ්‍ය නැත්නම් මේක මෙහෙම එකපාරට කරන්න යන්න එපා. මේ එකපාරට කරන්න යනවා නම් මෙතන තියෙන්නේ දූෂණයක්ම තමයි. දැන් ඔබතුමාලා දැන් වර්තමානය තුළ මෙවැනි ක්‍රියාවලියක් සිදු කිරීම ප්‍රතිව්‍යුහගත කිරීම හෝ එහෙම නැත්නම් රටේ තියෙන දේපල විදේශීය රටවලට විකුණා දැමීම විදේශීය ආයතන වලට විකුණා දැමීම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ කියන තැනද ඉන්නේ? නෑ මම එතන නෙවෙයි ඉන්නේ. මම කියන්නේ මේ ඕනෑම රටකට විදේශ ආයෝජන අවශ්‍යයි. ඒතකොට ඒ ඕනෑම රටක ව්‍යාපාර රජයේ විසින් නෝ පෞද්ගලික අංශ විසින් කළ යුතුයි කියන තැන මම ඉන්නවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් සෑම ව්‍යාපාරයක්ම පෞද්ගලික අංශ විසින් කරන්න ඕන කියන කතන්දරය අපි පිළිගන්නේ නැහැ. මොකද සමහර දේවල් තිබෙනවා ජනතාවට අවශ්‍ය. උදාහරණයක් වශයෙන් ඔබ ගන්න ප්‍රවාහනේ වගේ ක්ෂේත්‍ර 100% පුද්ගලීකරණය කරපු රටවල ඒක ජනතාවට විශාල බරක් වෙලා තියෙනවා. සමහර රටවල් ඒක අද වරදක් වශයෙන් පිළිගන්නවා. ඉතින් ඒ වගේ සමහර දේවල් තියෙනවා අපිට දැන් අධ්‍යාපනයේ ප්‍රවාහනේ වගේ දේවල් සම්පූර්ණ පුද්ගලීකරණය කිරීමට අපි එකඟ නැහැ. හැබැයි රජය කියලා හැම ව්‍යාපාරයක්ම කරන්න අවශ්‍යත් නැහැ. මොකද රජයට කවදාත් ඒක හරියට පුද්ගලික අංශ වගේ කළමනාකරණය කරන්න බෑ. ඒකයි මම කිව්වේ මේක පියවරෙන් පියවර ක්‍රමානුකූලව කරන්න පුළුවන්. ඊළඟට මේ අපේ කාලේ පහුගිය කාලේ තිබිච්ච වැරදි මතයක් තමයි මේ විදේශ ආයෝජකයෝ එනවා. විදේශ ආයෝජකයෝ එලා අපේ සම්පත් අරගෙන යනවා. අපේ ඉඩම් ගන්නවා. මෙන්න මේ දුර්මතයත් අපි නැති කරගන්න ඕනේ. මොකද අපි ඉඩමක් ගන්න ලංකාවේ බේරේ ලේඛක වටේ තියෙනවා ඉඩම් ගණනාවක්. මේ ඉඩමකට ඇවිල්ලා කවුරු හරි විදේශීය ආයෝජකයෙක් ආයෝජනයක් කරලා ගොඩනැගිල්ලක් හදලා එතන යම්කිසි ව්‍යාපාරයක් කරනවා නම් අපි તો සංචාරක ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයට සංචාරක වෙලා ලංකාවට ඩොලර් ගේනවා නම් ඒ හදපු හෝටලේ ව්‍යාපාරයකට කවදා ගලවගෙන යන්න බෑනේ. ඒක බදු දුන්නා කියලා අවුරුදු 99කට ඒක කවදා රටට නැති වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුවට ඕන ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ආයෝජකයන්ගෙන් එීම මේ බිල්ලෝ එනවා වගේ දකින්නත් හොඳ නැහැ.
අපිට මේ රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජන අවශ්‍යයි. ඒ සඳහා යම්කිසි නමශීලීභාවයක් අත්‍යවශ්‍යයි. නමුත් අපි මේක කරන දේ අතර පාරදර්ශීභාවයකින් දූෂණයෙන් තොරව කරන්න ඕනේ. ඔබ කියන්නේ එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය කියන්නේ ඔබත් අමාත්‍ය ධූරය දරන කාලේදී මට මතක විදියට නැගෙනහිර ජැටිය සහ සෙලෙන්දිවා නැමැති නාමයක් යොදා ගනිමින් ඊටම වටිනා වූ ඉඩකඩම් සහ ඒට අයති වුණා යම් යම් ආයතන ගණනාවකුත් මේ දේවල් විදේශීය රටවල් වලට විදේශී සමාගම් වලට අලෙවි කරන්නට ගත් උත්සාහය ඔබ කියන්නේ සාධාරණයි කියන එකද? එතකොට එදා ඒක සාධාරණයි අද අසාධාරණයි කියන කතාව නෑ ඒක ඔය සෙලෙන්දිවා එකත් ඇත්තම කියනවා නම් අර පොහොර ගැසට් එක වගේම දුරදිග බලන්නේ නැතුව හිතා මතා නැතුව ගහපු ගැසට් එකක්. ඔකත් ඔය මුදල් අමාත්‍යාංශය සම්බන්ධ වෙලා මේ කරපු වැඩන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම ඔය ගැසට් එක ගැහුවට පස්සේ මම දැකපු දේ තමයි එහෙම ඒ ගැසට් එකකින් කරන්න පුළුවන් දෙයක් නෑ. මොකද මේ සෙලෙන්දිවා කියන ආයතනය යටතේ නම් කළ තිබිච්ච ආයතන මේ අපිට මේ ගොඩනැගිලි අයිති වෙන වෙන ආයතන වලට. එහෙම සෙලෙන්දිවා කියලා ආයතනයකට ඒවා අයිති නෑ. ඒ නිසා කාගේ හරි මේ ඔළුවේ තිබිච්ච සැලැස්මක් දුරදිග බලන්නේ නැතුව ගිහිල්ලා ගැසට් එකක් ගහලා ගාපු මෝඩකමක් මිස එතනින් එහාට කිසි දෙයක් සිද්ධ වුණේ නෑනේ. ඒ නිසා මම හිතන්නේ ඒක ගැන කතා කරන්නවත් කාලේ වැය කරන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ අද ඊයේ වගේ නෙවෙයි එදා වගේම අර ගැසට් රිවර්ස් එදා ඉඳලම තිබිලා තියෙනවා. ඒ කාලේ අපි නිතර ගැසට් රිවර්ස් කරනවානේ. හොඳයි. අපි එනං එමු වර්තමානයේ ඔබතුමන්ලගේ දේශපාලන ව්‍යාපාරයට. මට ඊට කලින් කියන්න පොඩ්ඩක් මේ දැන් ඩලස් සලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු මේ කණ්ඩායමක් නිර්මාණය වෙනවා පොදුජන පෙරමුණ තුළ. පොදුජන පෙරමුණ කියලා කියන්නේ මෑත කාලීනව ඊටම කෙටි කාලයක් තුළ අපේ රටේ පිහිටවාගත්ත ප්‍රබල බලවේගයක්, ප්‍රබල පක්ෂයක්. දැන් මේ පොදුජන පෙරමුණෙනුත් කණ්ඩායම් කැඩිලා වෙන් වෙලා යන්නට තරම් මොකද්ද බලපෑව ප්‍රධානතම හේතුව? නේද අපි මේ සාකච්ඡාවෙත් දැන් දිගින් දිගටම කතා කරපු මේ අර්බුදය ඔබ පටන් ගන්නකොටම ඇහුවනේ මේකට අපි විරුද්ධ වුණේ නැත්තේ කියලා. මේ සමහර ගන්නා තීරණ වලට මේ යන ගමනට අපි විරුද්ධ වුණා. අපේ හඬ සමහරට මේක එළියට දාගන්න බැරි වුණා. ඒකේ යම්කිසි තැනකදී තමයි කැබිනට් මණ්ඩලයෙන් පවා මම හිතන්නේ උදේගමන්පිල මහත්මයා විමල් වීරවංශ මහත්මයා වගේ කට්ටිය කැඩිලා එළියට එන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තුව තුළ කණ්ඩායම් ගණනාවක් ස්වාධීන වෙන්නට පටන් ගන්නවා. එතකොට මේ ළඟදී ස්වාධීන වෙච්ච මම චරිතහිරත් මහත්මයා, චන්දජාසු මහත්මයා, දලසලපුර මහත්මයා, ජීල් පිරිස් මහත්මයා ඇතුළු මේ කණ්ඩායම එකාතකට ප්‍රමාදයි මේ තීන්දුව ගන්නකොට. නමුත් අපිත් අර අනික් අය වගේම මේ යන ක්‍රමයට විරුද්ධ නිසා තමයි ස්වාධීන වෙන්නේ. අපි ස්වාධීන වීමේදී ප්‍රධාන වශයෙන්ම බලපාපු කාරණේ තමයි මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමේදී අපි ඒ තීන්දුවට මේ පත්ව ජනාධිපතිතුමා පත් කර ගැනීමට විරුද්ධයි. මොකද ඒ වෙලාවේ අපි පැහැදිලිවම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා කියන්නේ 2019 ඡන්දයේදී අපේ ප්‍රතිවාදියා. අපි එතුමාගේ ප්‍රතිපත්ති තමයි විවේචනය කරේ. අපි එතුමා හම්බන්තොට වරාය විකුණපු එක විවේචනය කරා. අපි එතුමා මහබැඳුකරක මංකොල්ලේ ආරක්ෂා කරපු එක විවේචනය කරා. අපි අර්ජුන මහේන්ද්‍රන් මහත්මයාව ගෙනල්ලා මහබැංකුව අධිපති කරපු එක විවේචනය කරා. අපි FCID එක දාලා ඒක ක්‍රියාත්මක කරපු දේශපාලන මර්ධනය විවේචනය කරා. එදා අපි টপ 10 කියලා හොරකම් ගැන කතා කරා. ඉතින් එහෙම කතා කර ඉඳලා අපිට පුළුවන් ද ගිහිල්ලා එතුමාව ජනාධිපතිවරයා වශයෙන් පත් කරගන්නට. එකපාරට එතුමා වෙනස් වුණා කියලා මොකද අපිට තියෙන විශ්වාසය. ඉතින් අපිට මේ විශ්වාස කිරීමේ හැකියාව තිබුණේ නැහැ. මම අදත් සැක කරනවා එතුමාගේ ප්‍රතිපත්තිය අපේ ප්‍රතිපත්තිය අතර සැසඳීමක් නැහැ කියලා. එතනින් තමයි මේ බෙදීම ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ. කවුද එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති කළ යුතුයි කියන ඒ සටනේ හිටපු කෙනා කවුද? කවුද රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්නේ එතකොට? රනිල් වික්‍රමසිංහ මහත්මයා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කියලා පොදුජන පෙරමුණේ ලේකම්තුමා ප්‍රකාශයක් කරනවානේ. ඔව්. එතකොට එතුමායි ප්‍රකාශය කරපු දවසේම පොදුජන පෙරමුණේ සභාපතිතුමා ජීල් පීරිස් ඇමතුමා කියනවා එහෙම තීන්දුවක් පක්ෂය අරගෙන නැහැ. එතුමාවත් එහෙම එකක් දන්නේ නැහැ කියලා. දැන් මම පොදු පෙරමුණේ සමාජිකයෙක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මම නම් දැනගෙන හිටියේ මොන තැනකදී මොන ආකාරයකට මේ තීන්දුව ගත්තාද කියලා. පසු කාලීනව විවිධ කතා කිව්වා අහවල් රැස්වීමේදී ගත්තා ආදි වශයෙන්. නමුත් ඒවට සාක්ෂි නැහැ. එතකොට ඒ තීන්දුව පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්මයා තමුන්ගේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරනවා කියන තීන්දුව ලේකම්වරයාගේ කටින් ප්‍රකාශ වුණාට පැහැදිලිවම ඒක වෙනත් කෙනෙක් විසින් ගත තීන්දුවක් කියලා අපි විශ්වාස කරනවා. යම්කිසි අදිසි හස්තයක් විසින් ගත තීන්දුවක් කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ මුළු රටම ඒ කවුද කියලා දන්නවා. නමුත් මට පුද්ගලික වශයෙන් නම් කරන්න බැහැනේ. මොකද ඒක අපිට ඔප්පු කරන්න බෑනේ. නමුත් ඒක දන්නෝ දනිත්.
ඒ කියන්නේ මේ පුද්ගලයෙක් වෙන්න ඕනේ සතෙක් වෙන්න බෑනේ. පුද්ගලයෙක් වෙන්නට ඕනේ පැහැදිලිවනේ. හරි. හොඳයි. මෙහෙම හිතමුකෝ අපි ඩලස් GL ප්‍රමුඛ නිදහස ජාතික සභාව නේ. නිදහස ජාතික සභාව. නිදහස ජනතා සභාව. නිදහස ජනතා සභාව. හරි. ගෝඨාභය මහින්ද ගැන කලකිරිලා පිහිටවා ගන්න එකක්ද? එහෙමත් නැතිනම් ඇත්තටම කාගේ හරි අතකොළුවක්ද? කාගේ හරි මේ පිටිපස්සෙන් ඉන්න කෙනෙක්ගේ දැන් ඔය කලින් නමකුත් කියවුණා. කියවුන්නේ නැහැ කියවීගෙන ආවා. එහෙම කවුරු හරි කෙනෙක් පිටිපස්සේ ඉන්නවද? ඇත්තටම කලකිරිලාද ගෝඨාභය මහින්ද ගැන මේක පිහිටවන්නේ නැත්නම් මොකක්ද ඇත්ත? මම හිතන්නේ ගෝඨාභය මහින්ද ගැන කලකිරිලා නිදහස් ජනතා සභාව පිහිටුව කියලා අර්ථකථනය කරන එක වැරදි. අපි යම්කිසි වෙනසක් වෙනුවෙන් එකතු වෙච්ච කණ්ඩායමක් තමයි 2019 මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ දැන් මේ කණ්ඩායම තුල මම හිතන්නේ පරණ හිටපු മന്ത്രിවරු 3 දෙනෙක් අතහැරියාම GL පීරිස් මැතිතුමා ඩලස් මැතිතුමා සහ දිලාන් පෙර මන්ත්‍රීතුමා ඒ 3 දෙනා අයින් කරාම අනෙක් සියලු දෙනාම පළමු වර පාර්ලිමේන්තුවට ආපු අය. දැන් මෙතනදී අර ව්‍යුහාත්මක සංවිධානයෙන් ඡන්දයෙන් දිනලාපු සියලුම දෙනා වගේ මම එක්කෙනෙක් කරා අනෙක් සියලුම දෙනා මෙතන ඉන්නවා. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච වෙනස වර්තමාන රජය තුලින් අත් කරගන්න බැරි වෙච්ච නිසා ඒ වෙනස කෙසේ හෝ ඇති කර ගැනීම සඳහා උත්සාහයක් ගන්න තමයි අපි මේ ජනතා සභාව පිටවා ගන්න. ඒතර මේ ජනතා සභාව හරහා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රතිපත්තිමාලාව පැහැදිලිව ජනතාවට කියලා ඒකට එකතු කරගන්න පුළුවන් නම් අනික් දේශපාලන පක්ෂත් පුළුවන් තරම් මේ වෙනස කරන්නට උත්සාහයක් ගන්නට ඊළඟට ඉදිරියේදී එන මැතිවරණයේදී අපිට බලන්න පුළුවන් මොනවද කරන්න කියලා. අපි දැනට මේ ස්වාධීන වෙච්ච කණ්ඩායමක් පමණයි. හැබැයි අපි යම්කිසි ස්වාධීන මතයක් වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ආණ්ඩුව යමක් නිවැරදිව කරනවා නම් අපි කියලා තියෙනවා අපි ඒකට සහාය දෙනවා. නමුත් ආණ්ඩුව යමක් වැරදිට කරනවා නම් අපි නිර්භයව ඒකට විරුද්ධ වෙනවා. දැන් ඔබ කියනවර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමේදී තමයි මේ අර්බුදකාරී තත්ත්වය මතුවෙන්නේ කියලා. මේ අර්බුදය තව තීව්‍ර වෙන්නේ අග්‍රාමාත්‍යවරයා පත් කර ගැනීම සඳහා වන කටයුත්තේදී නෙවෙයිද? දැන් ඩලස් අලහප්පෙරුම මහතාව නම් කිරීම සහ ඔහුට සහාය ලබා දීම කියන මේ කාරණෙත් එක්ක ගන්නකොට නේද මේ බරපතලම ගැටලුව පොදුජන පෙරමුණ අතර මතුවෙන්නේ. මේක පියවර කිහිපයකින් ඉන්නේ. දැන් අපි අපේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මම සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී හිටපු අය මේ අප්‍රේල් මාසයේ මේ මාසයේ වන විට මම අත් වශයෙන්ම මාව දෙවන කැබිනට් මණ්ඩලයට මාධ්‍ය අමාත්‍යවර වශයෙන් පත් කරා. මම ඉල්ලාසීම ලිපිය පවා දෙනවා ජනාධිපතිතුමාට. මම අස්වෙන්නම් කැබිනට් එක වෙනස් කරලා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න එකට අවස්ථාවක් ඔබට තිබෙනවා නම් කියලා. ඒ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ පොදුජන පෙරමුණේ කාටත් පිළිගන්නට පුළුවන් අග්‍රාමාත්‍යවරයෙක් සමග අනිකුත් පක්ෂ එකතු කරගෙන පිහිටවන්න පුළුවන් ආණ්ඩුවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙච්ච නම් කිහිපයක් තිබුණා එකක් නෙවෙයි. නමුත් ඒ නම් සියල්ලම අතහැරලා දාලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තීන්දුව කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැතිවරයා කරන්නට. හැබැයි ඒකේ අපි හිතමු අපිට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක එතුමාගේ තීන්දුවනේ ජනාධිපතිවරයා වශයෙන් එතුමාට ව්‍යවස්ථානුකූලව සම්පූර්ණ බලය තිබෙනවා තීන්දුව කරන්නේ කවුද අග්‍රාමාත්‍යවරයා කියලා. එතුමා ඒ තීන්දුව ගත්තා. එතුමා ඊට අමතරව එතන තියෙනවා මේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තිබෙනවා කියලා ජනාධිපතිතුමාට හැඟෙන්නට ඕන. ඉතින් පොදුජන පෙරමුණ ඒ වෙලාවේ සහාය දෙනවා. නමුත් ඊට අමතරව එතුමා එන්නේතර මැයි 9 සිද්ධියෙන් පස්සේනේ. උගාක් മന്ത്രിවරු මානසික වැටිලා ඒගොල්ලෝගේ ගෙවල් ගිනි තියලා බියටපත් වෙලා ගමට යන්න බැරුව හිටපු වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්නේ. නිසා හැමෝම කියනවා හරි ඔබතුමාට අපි සහයෝගය දෙන්නම් මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. හැබැයි ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉවත් වුණාට පස්සේ ජනාධිපතිවරයෙක් තෝරන එක බරපතල තීන්දුවක්. මොකද ජනාධිපතිවරයෙක් තෝරන්නේ මේ රටේ සමස්ත ජනතාව එකතු වෙලා. ඒක ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා පත් කිරීමේ බලය තියෙන පාර්ලිමේන්තුවට නෙවෙයි. ජනාධිපතිවරයා තෝරන්නේ ජනතාව. එකම අවස්ථාව තමයි පාර්ලිමේන්තුවට මේක ලැබෙන්නේ මේ වගේ ජනාධිපතිවරයා ඉල්ලාස් වෙලා හෝ මියගිය හෝ යම්කිසි හේතුවක් නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්න වෙලාවේ. ඒ වෙලාවේ මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා ජනතාව හිතන ආකාරයට හිතලා ජනතාවගේ කැමැත්තත් ප්‍රකාශ වෙන ආකාරයට ජනාධිපතිවරයෙක් පත් කරගන්න. එතකොට කොහොමද මේ පාර්ලිමේන්තුවේ 134 දෙනෙක් අවසාන මැතිවරණයේදී අවුරුදු දෙකකට පෙර තිබුණු මැතිවරණයේදී මම ගත්ත ඡන්ද ප්‍රමාණයවත් ගත්තේ නැති පක්ෂයක. දැන් මම 3,25,000ක් ගත්ත ගම්පහෙන්. එක්සත් ජාතික පක්ෂයේ මුළු ලංකාවෙම ගත්තෙත් 2,45,000ක්. මම දන්න තරමට. එහෙනම් මම පුද්ගලිකව ගත්ත ඡන්ද ප්‍රමාණයක් ගත්තේ නැති පක්ෂයක කොළඹින් මනාප ගණන් කරන්නවත් නැති තරම් අඩු ඡන්ද ප්‍රමාණයක් ගත්ත පුද්ගලයෙක්ව
ජනාධිපතිවරයා වශයෙන් පත් කරන්න. ඉතින් මම හිතන්නේ ඔවුන් ඒ වෙලාවේ මහජන මතය නියෝජනය කළා කියලා. ඒතර මම හිතනවා විශාල වරදක් මේ රටේ අර 69 ලක්ෂ ජනතාවට කරා කියලා. හොඳයි. අපිට තවත් විරාමයකට යන්න අවශ්‍ය වෙලා තියෙනවා. විරාම අනතුරු යලිත් හමු වෙමු. තවත් සාකච්ඡා කළ යුතු කරුණු කාරණා රසක් තිබෙනවා ඔබ වෙනුවෙන්. හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේව මහතා සමගයි අපි අද ටර්නින් පොයින්ට් තුලින් සාකච්ඡා කරමින් ඉන්නේ. වර්තමානයේදී සාකච්ඡා කෙරුණු සහ අවධානයට ලක් කෙරුණු කරුණු කාරණා රැසක් පිළිබඳව අපි අද දවසේදී අවධානයට ලක් කළා. ඒ අතරින් ජාත්‍යන්තරයටත් අපි යමු. ජාත්‍යන්තරය ගැන කතා කරනකොට ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳව යොමුණු අවධානය අපිට අමතක කරන්න බෑ. දැන් මෙහිදී මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අලුත් මාතෘකාවක් කරලියට එනවා. ඒකේ මම හිතන්නේ ආර්ථික අපරාධ පිළිබඳව ඔවුන් කතා කරනවා. ශ්‍රී ලංකාවේ සිද්ධ වෙලා තියෙන ආර්ථික අපරාධ පිළිබඳව සොයා බැලිය යුතුයි, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතුයි කියලා මිචෙල් බැචලේ සඳහන් කරලා තියෙනවා. මෙය ශ්‍රී ලංකාවට මොනෑම් ආකාරයකට බලපාවිද මේ වගේ යෝජනාවක් මානව හිමිකම් කොමිසමේ ඇතුළත් කිරීම? ඒකේ අත්වශයෙන්ම මේක අලුත් තත්ත්වයක්. ආර්ථික අපරාධ එහෙම නැත්නම් ඉකොනොමික් ක්‍රයිම්ස් කියන වචනය අපිට මීට කලින් අසන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ වචනේ මම නම් වරදක් දකින්නෙත් නැහැ. මොකද මේ අපි දන්න අපේ විදේශ ඇමතුමා මගේ මිත්‍රයා ගිහිල්ලා ජීනීවා වල කිව්වා මේ ඉකොනොමික් ක්‍රයිම්ස් කියන එක මේ මානව හිමිකම් උල්ලංඝනයක් විදිහට ගණන් ගන්න බෑ. ඒ ගණේට වැටෙන්නේ නැහැ කියලා. එතුමා මේ ප්‍රකාශ කළේ ඇයි කියන එක පිළිබඳව අපිත් කල්පනා කරා. ඔව් ඒක මට පිළිගන්න බෑනේ. අපි හිතමු දැන් හියුමන් රයිට්ස් කියලා මානව හිමිකම් ගැන කතා කරන උදය මම ඔබට ගහනවා නම් පහර දෙනවා නම් ඒක ඔබේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම. මම ඔබ බඩගින්නේ තියලා ඔබට කන නැතුව දුක් විඳින දෙනවනේ ඒකත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමන්නේ. ඉතින් ඒ නිසා මේ මානව හිමිකම් කියන දේ තරම් සරලව මේක මානව හිමිකම් මේක නෑ කියලා මෙහෙම අර්ථ නිරූපණය කරන්න බෑ. දැන් ගෑස් විපුරුණානේ. එතකොට මිනිස්සුන්ට ගෑස් ටික නැති වුණා. එතකොට එතනදී උයා ගන්න බැරි වුණා. එතකොට කන්න මිනිහෙකුට නෑ කියලා කියන්නේ එතන මානව හිමිකම් උල්ලංඝනයක් නෙවෙයිද? ඒක අපේ ඇමතිතුමා මම නෑ ඒ වගේ ප්‍රකාශ කරන එක හොඳ ඔබතුමා කතා කරා. ඒ නිසා මම හිතනවා මේ ඒ මානව හිමිකම් උල්ලංඝනයක් නෙවෙයි කියන අර්ථකථනයට මම එකඟ වෙන්නේ නෑ. මම හිතන්නේ ඉකොනොමික් ක්‍රයිම්ස් කියන එකත් මේ මානව හිමිකම් උල්ලංඝනය තමයි. එතකොට දැන් අපිට දැන් පුද්ගලිකව මම දකින්න අපිට මේ වෙලාවේ ගැටලුවක් තිබෙනවා. මොකද මේක එන්නේ තනිව නෙවෙයිනේ. මේක එන්නේ අර 46ක මේ යෝජනාවත් ඉස්සරහට ගෙනීමෙන් අර යුද අපරාධයි මේවා කොහොම කවලම් වෙලා එකක් යෝජනාවක් විදිහට එනකොට අපිට මේකට සහාය දෙන්න තමයි. මේකට එකඟ වෙන්න තමයි. නම් මේකේ තියෙන යම් කාරණා අපිට ප්‍රතික්ෂේප කරන්නත් අමාරුයි. ඉතින් ඒක තමයි ඇත්ත తත්වය. නමුත් මම හිතන්නේ මේවා කරලියට එන එක හොඳයි. මොකද මේවා ආවහම අඩු ගානේ ඒවා නැවත නොවෙන්නට පාලකයෝ වග බලා ගන්නවා. ඒක තමයි මේ සාකච්ඡාවේ තියෙන වැදගත්ම දේ. දැන් මේක කවුරුත් සාකච්ඡා කරන්නේ නැත්තම් මේ වගේ වැරදි තීන්දුව ගැන කිසිම සාකච්ඡාවකින් තොරව තියනවා නම් ඒවා නැවත වෙන්නට පුළුවන්. දැන් අඩුම ගානේ මේවා එළියට ඇවිල්ලා මේ වැරදි කරනට දඬුවම් දෙන්න ඕන කියලා මතයක් ඇදලා ඒක ජාත්‍යන්තර සාකච්ඡා වෙනකොට ඉදිරියේදී එන රජයන්වත් වර්තමාන රජය දෝ ඉදිරියෙන් රජයන්වත් එවැනි වැරදි නොකරන්නට වග බලා ගැනීම කියලා මම විශ්වාස කරනවා. දැන් මේ ඉදිරිපත් කරපු ශ්‍රී ලංකාව සම්බන්ධ ඉදිරිපත් කරපු යෝජනාවත් එක්ක අපි දැක්කා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඒ වගේම කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක්, රටවල් 7ක්, ප්‍රධාන පෙළේ රටවල් 7ක් එකට එකතු වෙලා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් ඒ වගේ යෝජනා ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකාව තරමක් දුර්වල මට්ටමකට දැන් මානව හිමිකම් මතින් වැටීමේ තත්ත්වයක් එක්ක. ඔබ පසුගිය වසර කිහිපයකට කලින් අපි දැක්කා ඔබ ජිනීවා වල දැඩි හඬක් නගනවා මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා. ඔබේ තියෙන අත්දැකීමත් මේ වගේ ශ්‍රී ලංකාවට ආර්ථික අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. තව පැත්තකින් ප්‍රබල රටවල් 7ක් අපිට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේ පාර අපිට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද? නෑ මෙතන ඇත්තටම දැන් මම ඔය ජිනීවා ගිහිල්ලා මගේ අත්දැකීම තමයි ඔය යකා කියන තරම් කළු නැහැ. ඒ කියන්නේ එතන ගන්න තීරණ වලින් අවසානයේදී ලංකාවේ රජයට බලපෑමක් කරන්න පුළුවන් දැඩි තීන්දුව සම්බාධක වගේ දේවල් දාන්න පුළුවන් වෙන්නේ මම මේ කතා කරන්නේ මේ වර්තමාන තත්ත්වෙ නෙමෙයි එදා. උනත් ඔක ආරක්ෂක මණ්ඩලයට ගිහලා ආරක්ෂක මණ්ඩලයේ මට්ටමේ අනුමත වුණොත් තමයි. එතකොට හැබැයි ඒ වෙලාවෙත් ඒතන සාකච්ඡා වීම හරහා ජාත්‍යන්තර මතයක් ගොඩනගෙනවනේ. ඒ ජාත්‍යන්තර මතය ඒ අදාළ පාර්ශ්ව වලට වාසියක් වෙනවා. දැන් අදත් මේ ආර්ථික
අපරාධ කියන මාතෘකාව කරලියට ඒම හරහා මම හිතන්නේ ජාත්‍යන්තර මතයක් ගොඩනැගෙන එක හොඳයි. මොකද මම මුලින්ම කිව්වා වගේ ඒවා සිදු නොවිය යුතු දේවල්. නමුත් ඒ නිසා ගිහිල්ලා ඊළඟට ලංකාවේ කාට හරි ජාත්‍යන්තරව දඬුවම් කරන තත්යකට ඕක යාවිය කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒක දීර්ඝ මේ process එකක්. ඉතින් ඒක මේ උතරම් පහසුවෙන් වෙන එකක් නෑ. නමුත් සාකච්ඡාව දිගටම යන්නට ඕනේ. හොඳ දැන් අපි ගත්තොත් අරගලය. දැන් මේ තරුණ නැගිටීම සහ ජනතාවගේ තියෙන දුක ජනතාවගේ ප්‍රශ්න පිට කරන්න හටගන්නා වූ අරගලය තමයි අවසානයේදී එය ප්‍රසාරණය වෙලා විවිධ පැතිකඩවල් ඔස්සේ ගිහිල්ලා අවසානයේදී රටේ ජනාධිපතිවරයාත් 69 ලක්ෂයක් ජනතාව පත් කරපු ජනාධිපතිවරයාත් රටින් පන්නා දමන්නේ. හැබැයි මේ තුල පැහැදිලි ලෙසම ආරම්භයේදීම ජනතාවගේ සාධාරණ හේතු ගණනාවක් තිබුණා. ජනතාවගේ ප්‍රෙෂර් එක ජනතාවගේ පීඩනය තමයි පිට කරන්නේ. නමුත් වර්තමානයේ තුල අරගලයේ නියැලෙන්නන් සහ අරගලයේ නිරත වූ කණ්ඩායම් ඉලක්ක කරගැනීම සිදු කරන මර්ධනය ඔබ අනුමත කරනවා. දැන් ඕක තමයි මේ අපේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහතුමා 2015 බලයට ආවමත් කරේ. මොකද එතුමා පළපුරුදු දේශපාලනඥයෙක්නේ. ඉතින් මේ පළපුරුදු නිසා එතුමා දන්නවා ප්‍රශ්නයක් යට ගහන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඉස්සරහට ඇවිල්ලා කතා කරන අයව කටවහන එක කියලා. ඒ අය බිය ගන්න එක. ඒ නිසානේ 2015 බලයට ආපු ගමන් ඔබට මතක ඇති දූෂණ මර්ධන කමිටුව කියලා කමිටුවක් අගමැති කාර්යාලයේ පිහිටුවාගෙන ඊට පස්සේ FCID කියලා පසු කාලෙක මේ නීත්‍යානුකූල නැහැ කියලා ඔප්පු වෙලා අවලංගු වෙච්ච පොලිස් ආයතනයක් පිහිටුවාගෙන විශාල මර්ධනයක් පටන් ගත්තානේ. මම හිතන්නේ රාජ්‍ය නිලධාරියෝම මම අහලා තියෙන විදිහට 2000කට වැඩිය අල්ලගෙන ගිහලා මේ ප්‍රශ්න කරලා තියෙනවා දේශපාලනඥයන් අමතරව. දේශපාලනඥයෝ ව්‍යාපාරිකයෝ හැම කෙනෙක්ම කතා කරලා බය කරලා ඒ රාජ්‍යයට විරුද්ධව කතා කරන එක බලක්වන්න තමයි එතුමා ඒ වෙලාවේ උත්සාහ කරේ. ඉතින් මට හිතෙනවා මේ ඒ තත්ත්වෙම තමයි මේ දැනුත් ආයි පටන් අරන් තියෙන්නේ. හැබැයි මේ ජෙනරේෂන් එක වෙනස් නේද මේ තරුණ. ඒක තමයි කියන්නේ. ඒ වෙලෙත් හරි ගියේ නෑනේ. දැන් යහපාලනයට එහෙම බය කරලා දඬුවම් කළා කී දෙනෙක් හිරේ දැම්මද? කී දෙනෙකුට නඩු දැම්මද? මොනතරම් බොරු නඩු අදත් තිබෙනවද? නමුත් එහෙම කියලා සමහර ඒවා හරි වෙන්න පුළුවන්, සමහර ඒවා බොරු වෙන්නට පුළුවන්. නමුත් ඒකෙන් ආණ්ඩුව පෙරලෙන එක වළක්වා ගන්න බැරි වුණානේ. 2019 ආණ්ඩුව පෙරළුණානේ. ඉතින් ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ මර්ධනයකින් අරගලයක් නතර කරන්න පුළුවන් කියලා. ඒ ජෙනරේෂන් එක වෙනස් නිසා පමණක් නෙවෙයි. කොහොමදත් මර්ධනයකින් යම්කිසි දෙයක් යට දාගෙන ඉන්න පුළුවන් කාලේ සීමිතයි. ඒක හරියට රබර් බෝලයක් වතුර යට තියන් ඉන්නවා වගේ. මේක මතුවෙන ප්‍රශ්නයක් නිසානේ. ඉතින් ප්‍රශ්නේ විසඳන්නේ නැතුව යට කරන් ඉඳලා මේක විසඳන්න බෑ. මේ ප්‍රශ්නේ විසඳන්න ඕන නම් මේ අරගලයේ අනවශ්‍ය නම් රටේ තියෙන ප්‍රශ්න විසඳන්න ඕනේ. එහෙම වුණොත් අරගලයේ බෙම නැති වෙලා යාවි. එහෙම නැතුව බය කරලා අත්අඩංගුවට අරගෙන මර්ධනය කරලා කවදාවත් විසඳන්න බෑ. යම් කිසි තැනකින් මතුවෙනවා. දැන් අතරම මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් වෙලා ඉන්නේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය හරහානේ. ඒ කියන්නේ ඔබ ඇතුළු දලසලහ පෙරමුණ GLPRS මන්ත්‍රීවරුන් වෙන් වෙලා හිටියත් ඔබතුමන්ලගේ බ්ලඩ් එක තියෙන්නේ පොදු ජන පෙරමුණේනේ. ඒතර පොදු ජන පෙරමුණ කියන්නේ එකම කණ්ඩායමක්. චෝදනා සියල්ලම එල්ල වෙමින් තිබෙන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට. යම්කිසි විදිහකට නිදහස් ජනතා සභාවත් නැවත පොදු ජන පෙරමුණ හා එක් වෙමින් කිසියම් වූ ආందోලනාත්මක ක්‍රියාවලියක යෙදෙන්නට සාකච්ඡාවක් තියෙනවා. මට නම් පේන්නේ දැන් මේ එකක් අපි කියන්නේ නීත්‍යානුකූලව අපි පොදු ජන පෙරමුණේ ඉන්නේ. අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව අපි පාර්ලිමේන්තුව තුල සිටින තාක් අපි පක්ෂය තුල සිටිනවා. ඒක නීත්‍යානුකූල තත්ත්වය. නමුත් මතවාදීව ගැටුමක් තිබෙන නිසා අපි ස්වාධීන වෙලා තිබෙන්නේ. ඒ ස්වාධීන වෙලා තිබෙන ඒ මතවාදී ගැටුම එන්න වර්ධනය වෙනවා මිස ඒක අඩු වෙනවා මට පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් දැන් ඒ අය අපිව මේ පාර්ලිමේන්තුව තුළ තියෙන කාරක සභාවලින් එළියට දාලා අපේ කතා කිරීමේ අවස්ථාව පවා අහිමි කරලා අපිව පාර්ලිමේන්තුව තුළ මර්ධනය කිරීම පාරම්භ වෙලා තියෙනවානේ. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ කෙලෙසද එකතු වීමක් ඇති වෙන්නේ. මේක එන්න ඈත් වෙන එක තමයි වෙන්නේ. හරි. එහෙමනම් මට කියන්න ඩලස් GL එතකොට නාලක ගොඩ හේවා ඇතුළු මේ කණ්ඩායම එකට එකතු වෙලා නිදහස් ජනතා සභාව මොන වගේ විප්ලවයක්ද ඉදිරියේදී මේ දේශපාලනය තුළ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි ඉතිහාසයෙන් හැමතිස්සෙම පාඩම් ඉගෙන ගන්නට ඕනේ. හැබැයි ඉතිහාසයේ වැරදුනා කියලා අපි අතහැරලා දාන්න බෑ. ඒක ව්‍යාපාර ලෝකයේ හෝ ජීවිතයේ හෝ දේශපාලනයේ හෝ හැමතැනම අපි ඉගෙන ගන්න ඕන න්‍යායක් තමයි අපි වැටුනොත්
නැගිටින්නට ඕනේ. දැන් අපිට වැරදීමක් වුණා. අපි 2019 බලාපොරොත්තු ජී මේ රටේ ජනතාවට අපි සියලු දෙනාටම කරගන්න බැරි වුණා. හැබැයි අපි මේකෙන් අතහැරලා දැම්මොත් මේ අපේක්ෂා කරපු ගමන ගියේ නැත්නම් අපි අපේ අනාගත පරම්පරාවට අපේ වගකීම ඉෂ්ට නොකලා වෙනවා. මම හිතනවා අපිට දේශපාලනඥයෝ වශයෙන් විතරක් නෙවෙයි අපිට පුරවැසියෝ වශයෙන් වගකීමක් තිබෙනවා මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්. ඒ විශේෂයෙන්ම වර්තමාන තරුණ පරම්පරාව ඉල්ලන වෙනස ඇති කිරීම සඳහා අපිට කරන්න පුළුවන් උපරිම ශක්තියෙන් අපි කැටප වෙනවා. ඒතර නිදහස් ජනතා සභාව හරහා අපි ඒ වෙනස වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දීමට උත්සාහ කරනවා. දැන් අපි අංක ගණිතයේ විදිහට ගත්තොත් එහෙම ආණ්ඩුවේ ඉන්න සංඛ්‍යාවයි පැහැදිලිව මේ වචන වලින් විපක්ෂයේ ඉන්න කණ්ඩායමයි. ඒ කියන්නේ ආණ්ඩුවට අපි විරුද්ධයි කියලා මේ වචන වලින් වචන හරඹ කරන කණ්ඩායමයි හරියට එකතු කරලා බැලුවොත් ආණ්ඩුව සහ විපක්ෂය අතර තියෙන්නේ മന്ത്രി ආසන 4ක 5ක වෙනසක්. යම් කිසි බලාපොරොත්තුවක්, යම් කිසි උත්සාහයක්, යම් කිසි සාකච්ඡාවක් තේනවද අලුත් ආණ්ඩුවක් පිළිටවන්න. පැහැදිලිවම අනුපාතික ජනපතිවරයා තීරීමේදී ඡන්ද 134 ලැබුණාට ඊට පස්සේ පැවතු ඡන්ද දෙකේදීම ඒ ඡන්ද ප්‍රමාණය 1/120කට අඩු වුණා. අවසාන ඡන්දෙදී 95කට අඩු වෙලා තිබුණා. ඉතින් අපිත් විශ්වාස කරනවා මේ වෙලාවේ ඇත්තටම මේ විපක්ෂය හා ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරුන් එකතු කරාම එන ගානයි ආණ්ඩුවත් එක්ක ඇත්තටම හිටපු ගානයි අතර ඔබ කියනවා වගේ 5ක 6ක තමයි වෙනසක් තිබෙන්නේ. ඉතින් ඒ අතරත් අපි දන්නා තව බොහෝ දෙනෙක් ඉන්නවා ආණ්ඩුවත් එක්ක අද ඉන්නව කර කියා ගන්න දෙයක් නැතුව දෙලොවක් අතර මොකද්ද කියලා තීරණය ගන්න බැරුව. සමහර වෙලාවට මේ විදියට ගිහිල්ලා මේ අයවැයේදී හෝ යම්කිසි අවස්ථාවක මේ බලතුලනේ වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒක ඒ නිසා මම හිතනවා මේ අද තියෙන්නේ නලදත වගේ ආණ්ඩුවක්. මේක ස්ථාවර ආණ්ඩුවක් නෙවෙයි. මේ අස්ථාවර ආණ්ඩුව යම්කිසි විදිහකට මේක මේ තියෙන ප්‍රෙෂර් එක දැන් මේ පුපුරලා ගියොත් එහෙම මේක පිට වෙලා ගියොත් එහෙම මේ පීඩනය සමහර ලාවට මේ ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහායත් නැති වෙන්නේ නේද? මම හිතන්නේ ජාත්‍යන්තර මේක හොඳට අධ්‍යයනය කරගෙන ඉන්නේ. ජාත්‍යන්තරයට තේරෙනවා ජනමතය කොතන තියෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන විකෘතිය මොකද්ද කියන කාරණේ. මොකද මේ අය මොඩ අය නෙවෙයිනේ. ඒ අය මේක හොඳට අධ්‍යයනය කරනවා. අද පැහැදිලිවම මේ පාර්ලිමේන්තුව තුළ මේ රටේ ජනමතය නියෝජනය වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ පැහැදිලිවම විකෘතියක්. ඉතින් ඒ නිසා තමයි ජාත්‍යන්තරයේ දිගින් දිගටම යම්කිසි බලපෑමක් කරන්නේ මේ ආණ්ඩුවට මේ Human Rights Commission එකේ IMF එකේ ඩිස්කෂන් මේ හැම එකේදීම මේක එකඟතාවකට එන්න කියලා. මේකේ අවසාන විසඳුම උදය වෙන කිසිවක් නෙවෙයි යම්කිසි වෙලාවක මැතිවරණයකට ගිහිල්ලා නැවත ජනතාවට මුහුණ දෙන්නට වෙනවා. මොකද ජනතාව තෝරා ගන්නට ඕනේ යලිත් වතාවක් තමුන්ගේ ව්‍යවස්ථාදායකේ කුමක්ද කියලා. අන්න ඒක කරාට පස්සේ ජාත්‍යන්තරයේ සහාය අනිවාර්යයෙන්ම අපිට ගන්න පුළුවන්. නිදහස් ජනතා සභාවෙත් මූලික බලාපොරොත්තුව ඉල්ලීම වන්නේ මේ තියෙන විකෘති පාර්ලිමේන්තුව විකෘති බලය වෙනස් කරලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියන කාරණේද? අපිට බලයේ අවශ්‍යතාවක් නැහැ. අපිට බලයේ අවශ්‍යතාව තිබුණා නම් අපි ආණ්ඩුව තුල ඉන්නවනේ. ආණ්ඩුව තුල තනතුරු ගැනීමේ හැකියාව අපිට ඕන තරම් තිබුණා. අපේ කණ්ඩායමේ වැඩි ගානේ 3-4 දෙනෙකුට අනිවාර්යයෙන්ම කැබිනට් ඇමතිකම් ගන්න තිබුණා. රාජ්‍ය ඇමතිකම් ගන්න තිබුණා කීර්තිපෙන්ට. අපි ඒ සියල්ල අතහැරලා ආවේ ජනතාව වෙනුවෙන් යුතුයකමක් ඉටු කරන්න අවශ්‍ය නිසා. අපිට මේ වෙලාවේ හදිසිය පාර්ලිමේන්තු මැතිවරණයට ගිහිල්ලා රටට මැතිවරණ පවත්වන්න බැරි අවස්ථාවක අර්බුදයක් නිර්මාණය කරන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා තමයි අපි බලතුලනේ වෙනස් කරන්න සමහරවිට අපිට හැකියාව තිබෙද්දිත් අපි උත්සාහය නොදරමින් ඉන්නේ. නමුත් යම්කිසි ආර්ථික ස්ථාවරත්වයක් මේ රටේ එනවා නම් අපි කැමැති මැතිවරණයකට පෙර ඒ ස්ථාවරත්වය එන්නේම නැත්නම් අවසානයේ මැතිවරණයට යන්නට වෙනවා. හොඳයි. අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. සාකච්ඡා කරන්න නම් තව බොහෝ දේවල් තිබෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙන නිසා අපිට සමු දෙන්නට සිද්ධ වෙනවා. ඊටම වැදගත් වූ සාකච්ඡාවකට දවසේදී අපිට යොමු වෙන්නට පුළුවන් වා කියලා විශ්වාස කරනවා. මොකද අංශ ගණනාවක් පිළිබඳව අපි අවධානය යොමු කළා. ආර්ථිකය පිළිබඳව අවධානය යොමු කළා. දේශපාලනික තත්ත්වයන් පිළිබඳව ඒ වගේම අපිට විදේශීය රටවල් වලින් විදේශීය සංවිධාන වලින් එන අභියෝගයන් පිළිබඳව අපි කතා කළා. IMF පිළිබඳව අපි කතා කළා. බොහෝ දේවල් පිළිබඳව අවධානය යොමු කළා. ඔබට හොඳ දැනුමක් අද දවසේ ලබා ගන්න හැකි වුණා කියලා මම විශ්වාස කරනවා. කිසිම දේශපාලන පක්ෂයක් අප සතුව නැහැ. අප ස්වාධීනව ජනතා මතයයි නියෝජනය කරන්න ඉතින් ඒ නිසා අද දවසේදී ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වුණාය කියන විශ්වාසය අප සතු තිබෙනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ සාකච්ඡාවට ටර්නින් පොයින්ට් වෙත පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාට ස්තුතියි ඔබට. ඒ සමුදීමත් එක්ක එහෙමනම් අපි සමුගන්නට සූදානම් යලිත් හෙට දවසේදී
වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අනිත් දවසේදීත් තවත් දේශපාලන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. හෙට දවසේදී ස්වාධීනව අපි එක දිගටම අරගෙන ගිහපු සුලිය වැඩසටහන වෙනස් කරමින් තමයි හෙට දවසේදී අපි නවක චරිතයකට අවස්ථාව ලබා දෙන්නේ. ස්වාධීන චරිතයකට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම අපි බදල් දවසේදී සුලිය සංවාදාත්මක දේශපාලන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ සියලුම වැඩසටහන් සමග එක්ව සිටින්න 13 වසරක අභිමානය සමගින් අපි මේ කාල සීමාවේදී ඔබට ස්තුතිය පළ කරමින් අද දවසේදී වැඩසටහනින් සමුගන්නවා යලිත් ලබන සතියේ හමුවේ බලාපොරොත්තුෙන් යුතුව. බෙහෙන් ස්තුතියි අපිත් එක්ක රැඳී සිටියාට. සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.